අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඇත්තටම අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට සන්ධ්‍යාව සුබ වෙන්න, දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් අද රටේ සමාජයේ ඇහෙන කතාවලුත් එක්ක සුබ වීම සම්බන්ධයෙන්ුත් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වෙමින් තියෙනවා කියන එක තමයි සමාජ කතාබහ. ඔබ අපි හැමෝම දන්නවා ලංකාවේ කොවිඩ් අවදානම නැත්නම් මේ කොවිඩ් පැතිර යාම සම්බන්ධයෙන් පහුගිය සතියක කාලය තුල අත්විඳින අත්දකින්න ස්වරූපය. අපිට මතකයි පසුගිය අවුරුද්දේ කොවිඩ් අවදානම ඉතාමත් සුළු වශයෙන් නැත්නම් චීන ජාතික කාන්තාවකගෙන් හමුවීමත් එක්ක ඒ වගේම ලංකාවේ සංචාරක ශාස්ත්‍රයේ නියැලෙන අපේ පුද්ගලයෙක්ගෙන් හමුවීමත් එක්ක අපි ලෝකයේ හමුවේ ප්‍රකාශ කරේ අපි තමයි මේ කොවිඩ් අවදානම හොඳින්ම පාලනය කරන රට. ඒ සඳහා සෞඛ්‍ය අංශ අපි සූදානම්. ඒ වගේම ක්‍රමානුකූලව දින 52කට ආසන්න කාලයක් රට ලොක්ඩවුන් කළා. මේ අර්බුදය සීමා කරන්න නැත්නම් නැති කරන්න රජය ගත්ත වැඩපිළිවෙලත් එක්ක යම් ප්‍රසාදයන් යම් විවේචන මේ කියන දෙකොට්ටාශයම සාමාන්‍යයෙන් දේශපාලනික සමාජ පසුබිම තුළ ඇති වුණා. හැබැයි අද වන විට තත්ත්වය කොයි ආකාරයෙන්ද කියන එක දරුණු ප්‍රශ්නාර්ථයක් බවට සමාජයේ පත් වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේක නිල් පාට, කොළ පාට, රතු පාට දේශපාලන කණ්ණාඩි කොහොම දාගෙන බැලුවත් අවසානයේ මිනිස්සු විදිහට අපි බැලුවොත් මේ තත්වය රටේ අද අර්බුදයක් වෙලා පවතිනවා. අපි මේ අර්බුදය හමුවේ අපි තාම විශ්වාස කරන්නේ නැහැ කොවිඩ් සමාජගත වෙලා කියලා. ඒ වගේම සමාජය තුළ කතා බහක් තියෙනවා මේක මේ යන විදිහට එක්තරා විදිහකට පාලනයක් ඇති වෙයි. තවත් කොටසක් කියනවා මේක පාලනය නම් වෙන්නේ නැහැ. මේ ආණ්ඩුව සහ රජය ගන්න තීරණවල මුග්ධකම නිසා මේක විනාශයටපත් වෙයි කියලා. මේවා කොහොමද වෙන්නේ? මේවා රජය සහ ආණ්ඩුව කියන දෙකොට්ටාශයම මේක කළොත් හරිද? නැත්නම් අපි පිළිගන්න විදිහට සෞඛ්‍ය නිර්දේශ මත මේක කරනවාද? මේ කියන කතා බහත් රටේ විවිධ තැන්වල විවිධ වෘත්තීය සමිතිවල විවිධ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න පුද්ගලයන් අද මේ මොහොත වෙන විට දැඩි වශයෙන් කතා බහටපත් වෙන මොහොතක්. ඒ මොහොතේදී අපි හිතුවා රට හමුවේ වසංගතය පාලනය කරන්නේ කොහොමද? ඒ වසංගතයේ තීව්‍ර වෙන මොහොතේදී ඒ වසංගතය සඳහා වන විද්‍යාත්මක හේතු සාධක සහිතව වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමු. ඒ වැඩපිළිවෙල තමන්ගේ වැඩපිළිවෙලක් නෙමෙයි අපේ වැඩපිළිවෙලක් කියමින් වෛද්‍යවරු ඒ වගේම ආර්ථික විශේෂඥයෝ සම්බන්ධ කරගෙන ප්‍රායෝගිකව ඉතාමත් සරලව ඉතාමත් කෙටියෙන් රජය හමුවේ එතුමා ඉල්ලීමක් කරා විපක්ෂයේ ඉඳගෙන වුවත් මෙන්න මේ දේ සාකච්ඡා කොට අපි කරමු කියන යෝජනාව. හැබැයි මේ මොහොතේ හිටියේ අර මම මුලින් කිව්වා වගේම නෑ අපි මේක ජයග්‍රහණය කරලා ඉවරයි මේක එක්කෙනාගේ අවවාද උපදෙස් අපිට ඕනේ නෑ අපි මේක කරාය කියන සිංහ සෙයියාවෙන් අදත් එහෙම ඉන්න පුළුවන්ද? අන්න එහෙම ඉන්න පුළුවන්. අන්න එහෙම ඉන්න බැරි තත්වයක අපි එතුමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා වර්තමාන මේ කොවිඩ් අවදානම ගැන. අයිබෝන් පාටලි චම්පිකරණවගම. අයිබෝන්. අපිට කියන්නකෝ දැන් මේ මොහොත වන විට නිර්මාණය වෙලා තියෙන්නේ කොවිඩ් අර්බුදයේ 3 වෙනි රැල්ල කියලා තමයි රටේ සමාජයේ සාමාන්‍යයෙන් කතා බහ වෙන්නේ. හැබැයි අපිට ඒක විධිමත්ව ඇහෙන්නේ නැහැ. ඔබතුමා මේක හඳුනගන්නේ කොහොමද? මේක 3 වෙනි රැල්ලද? මේකේ තත්වය කොහොමද? මේක ඉදිරියට මොන වගේ පියවරකට යයිද කියන එක තක්සේරුව මොකද්ද? ඇත්තටම කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය ධනුෂ්ක අපිට මැනගන්න පුළුවන් වෙන්නේ රජය අපට ලබා දෙන තොරතුරු වලින් තමයි අපිට නිල වශයෙන් දැනගන්න පුළුවන් වෙන්නේ. නොනිල වශයෙන් අපි මේ සමාජයේ හැසිරෙනකොට අපට රෝහල් වලින් ඒ වගේම අපිට නිවාස වලින් ඒ වගේම අපිට රෝගීන්ගෙන් ලැබෙන ඇමතුම් ආදී සහ වෙනත් තොරතුරු මත තමයි අපිට මේ රෝගයේ ව්‍යාප්තිය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. දැන්ටමත් එකක් පැහැදිලි ඒක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කියලා තියෙනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒගොල්ලෝ තමයි මේ මහජනයත් එක්ක කෙලින්ම මේ ප්‍රශ්නයට ගැටෙන පිරිස. එයත් ප්‍රකාශ කරලා තියෙනවා රජයේ නිල සංඛ්‍යා ලේඛන. ඒ කියන්නේ කොවිඩ් වැළඳුණු රෝගීන් සම්බන්ධයෙන් හා PCR පරීක්ෂණ සම්බන්ධයෙන් හා මියගිය අය සම්බන්ධයෙන් රජයේ නිල සංඛ්‍යා ලේඛන විශ්වාස කටයුතු නැයි කියන එක. ඉතින් කෙසේ නමුත් අපි දන්නවා මේ රෝගය 2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් පළාතෙන් ආරම්භ වුණා. ඊට පස්සේ ජනවාරි මාසෙදී ලංකාවේදී චීන රෝගියෙක් මුණ ගැහුණා. ඇයට ප්‍රතිකාර කළා උත්සව ශ්‍රීයෙන් ඇයව නිදහස් කර ඇරියා. මාර්තු මාසයේ ඔබ කිව් පරිදිම ශ්‍රී ලාංකික රෝගියා හමු වුණා.
රෝගිය හමු වෙනවත් එක්කම රෝගීන් වැඩි වෙනකොට ජනාධිපතිතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරා මාර්තු මාසේ 18 වෙනිදා මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි තාම රෝගීන් 23යි ඉන්නේ. ඒක නිසා මේ 5000ක් මැරෙද්දිත් යුද්ධයක් කරපු රටකට මේක අභියෝගයක් නෙවෙයි කියලා එතුමා කිව්වා. ඒතරම මේ සෞඛ්‍ය වසංගත ප්‍රශ්නයයි යුද්ධ ප්‍රශ්නයයි කියන එක දිගටම අපිට මේ ප්‍රශ්නේදී පටලැවීම සිද්ධ වුණා. අවසානයේ මාර්තු මාසේ 23 වෙනිදා රට වසා දාමන සිද්ධ වුණා. දින 52ක් රට වසා දමලා තමයි කිසියම් දුරකට ඒ පළවෙනි රැල්ලෙන් අපි ගැලවුණේ. කෙසේ නමුත් ඒ රැල්ලේදී පවා නොයෙක් අවස්ථාවල උදාහරණයක් ඇටියට 2020 සිංහල අවුරුද්ද අවසන් වූ වහාම කොවිඩ් මර්ධනය කිරීම සඳහා තියෙන කාර්ය සාධන අධිකාරියේ ප්‍රධානියා හමුදාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ දෙන්නම කිව්වා සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි කොවිඩ් අපි දැන් මර්ධනය කරලා රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා කියන ආරංචිය. ඉතින් ඒ ආරංචියත් එක්ක ඇත්ත වශයෙන්ම PCR පරීක්ෂණ ප්‍රමාණය හා අහුවෙන රෝගීන් ප්‍රමාණය දිහා බැලුවම ඇත්තටම රෝගීන්ගේ අඩුවක් තිබුණා. රට දින 52කට පස්සේ පරණ සුපුරුදු තත්ත්වයන් වලට සමහර ශේෂ්ත්‍ර පරිවර්තනය වුණා. ඒ වගේම මිනිස්සුත් කල්පනා කළා මේ රෝගය දැන් ඉවරයි කියලා. ඒ අනුව මැතිවරණ කටයුතු ආදියත් පැවැත්තුණා. මැතිවරණයේදීත් මේ කටයුත්ත යොදාගත්තා COVID-19 සාර්ථකව මැඩලුපු රාජ්‍යයක් හැටියට රාජ්‍ය නායකයෙක් හැටියට ජනතාවගේ අනුමැතිය ලැබිය යුතුයි කියන අදහස දුන්න. ජනතාවත් ඒ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉඩකඩ ලබා දුන්නා. ඊළඟට මතු වුණා සැප්තැම්බර් 23 වෙනිදා ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතුවා 2020. ඒකෙදිත් එතුමා කිව්වා අපි ජයග්‍රාහීව මේක අවසන් කළාය කියලා. නමුත් ඔක්තෝබර් 3 වෙනිදා අහම්බෙන් මේක බොහොම පැහැදිලිව කියන්න කිසිම විද්‍යාත්මක සොයා ගැනීමකින් නෙවෙයි අහම්බෙන් මතු වුණා මිනුවන්ගොඩ ප්‍රදේශයේ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ රෝගී කාන්තාවක්. ඒක මිනුවන්ගොඩ පොකුර නමින් ප්‍රචලිත වුණා. අද වෙනකන් ඒවට ගත්ත ක්‍රියාමාර්ගයකුත් නැහැ ඒක මැඩලීම සම්බන්ධයෙන් සහ ඒකට වරදකරුවෝ කවුද කියන එක හොයා බැලුවෙත් නැහැ. කෙසේ නමුත් ඒ වගේ අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් තියෙන ආයතනයක් සෞඛ්‍ය ප්‍රතිපාදන තියෙන ආයතනයක පවා මේ රෝගය නොදැනුවත්වම ව්‍යාප්ත වුණා නම් අනිකුත් සාමාන්‍ය මට්ටමේ කර්මාන්ත ආයතන ගැන කතා කරනු කවරක්ද කියන එක ප්‍රශ්නයක්. ඊළඟට මේක මතු වුණා පෑලියගොඩ මාළු පොකුර කියලා කිව්වා. කොහොමද එතෙන්ට ආවේ කියන එක ප්‍රශ්නයක් වුණා. දැන් මිනුවන්ගොඩට නම් ආවේ යුක්‍රේනයෙන් කියලා කිව්වා. ඉන්දියාවෙන් කියලා කිව්වා. කොහොමද කියලා ඒක තාමත් හරියට විසඳුනේ නැහැ. කෙසේ නමුත් පෑලියගොඩ පොකුර කොහෙන්ද ආවේ කියලා කිව්වේ නැහැ. මේකෙදිත් එක පැත්තකින් සැකමුසු තත්වයක් තියෙනවා. ඒක තමයි මේ දීවර සබඳතා තියෙනවා තමිල්නාඩුව එක්ක ඉන්දියාව එක්ක. ඒ පැත්තෙන් මේක ආවද කියන එක පිළිබඳ සැකමුසු ප්‍රශ්න තියෙනවා. නමුත් ඒවා එකක්වත් විද්‍යාත්මකව විවරණය කළේ නැහැ. සමහර අවස්ථාවල අපි දැක්කා මේ බුද්ධි අංශ ප්‍රධානීන්, හමුදාවේ ප්‍රධානීන්, පොලිසියේ ප්‍රධානීන්, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකයෝ එහෙම අපි මේ කොවිඩ් පොකුර පාලනය කරලා තියෙනවා, මේ කොවිඩ් පොකුර අඳුනගෙන තියෙනවා කියලා වගේ වගාඩම්බරපර ප්‍රකාශ කිව්වා මිසක් විද්‍යානුකූලව මෙහි මූලය හොයාගන්න කටයුතු කළේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ දෙවෙනි වතාවේ මේ රළ වේගය ආරම්භ වෙනවත් එක්කම දෙවෙනි සුනාමිය එනවත් එක්කම අපි තීරණය කළේ විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේ පිරිස මේ පිළිබඳ විධිමත් සැලැස්මක් ඇති කරලා ඉදිරිපත් කරන්න ඕන විද්‍යානුකූලව කොවිඩ් මර්ධනය කිරීම සඳහා. දේශපාලන වශයෙන් හෝ හමුදාමය තීරණ මත හෝ බුද්ධි අංශයේ තොරතුරු මත නෙවෙයි වෛරස් විශේෂඥයින්, ඒ වගේම රෝග විශේෂඥයින් සහ අන්තර්ජාතිකව ලෝකයේ මැට්ටේ තියෙන අත්දැකීම්, මොකද මේක ලෝකයටත් අලුත් දෙයක්, අත්දැකීම් ඔස්සේ මේක මර්ධනය කළ යුතුයි කියන අදහස. එහෙම ක්‍රමයෙන් ගිහිල්ලා කොළඹ නගරයේ එහෙම විශාල වශයෙන් මේක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා අවසානයේ ගිය මාර්තු මාසෙ වෙනකොට සුපුරුදු පරිදි මේකේ අඩුවීමක් දකින්න ලැබුණා PCR පරීක්ෂණ දෙස බලද්දී. නමුත් බොහෝ දෙනෙක් කිව්වා රෝගය තියෙනවා කියලා. රෝගය තියෙනවා නමුත් PCR පරීක්ෂණ කරන්නේ නැහැ කියලා. ඉතින් කොහොම වුණත් අලුත් අවුරුදු සමයට පෙර මේ රෝගයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය අඳුනාගත්තා. ඇත්තට මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය කිව්වට ඒක බ්‍රිතාන්‍යයෙන් පැමිණුණා කියන්නම බෑ. දැන් අර අපි දැක්ක බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායම මෙහි පැමිණියා. ඒ අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මොයින් අලිට මේ රෝගය වැළඳිලා තිබුණා. මෙතන විශේෂයෙන්ම ප්‍රභේද තුනක් ගැන කතා කරනවා. එකක් බ්‍රසීල ප්‍රභේදය, අනික දකුණු අප්‍රිකානු ප්‍රභේදය, අනික බ්‍රිතාන්‍ය ප්‍රභේදය. මේ වෛරසයේ ස්වරූපය තමයි වෛරසය නිරන්තරයෙන්ම එයාගේ RNA සීක්වන්ස් එක
මාරු කරගන්නවා. සමහර විට ඒවා විනාශකාරී විදිහට වෙනස් වෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඒවා තවත් ඒකේ සැර බාල වෙන පැත්තට වෙනවා වෙන්න පුළුවන්. කෙසේ නමුත් දිනපතාම මේක වෙනස් වෙනවා. ලංකාව ඇතුළෙත් මේක වෙනස් වෙනවා. ඉතින් ප්‍රභේද ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ප්‍රශ්නය තිබුණේ මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය බොරලැස්කමේදී අප්‍රේල් 8 වෙනිදා අඳුනාගෙනත් දීර්ඝ නිවාඩු කාලය රට ලොක්ඩවුන් කරන්න කියලා විශේෂඥයෝ බොහොම පැහැදිලිව නියෝග දීලා තිබියදීත් දේශපාලන ශේෂ්ත්‍ර මේකට නිදැල්ලේ යන්න ඉඩ දුන්නා. රටේ කොවිඩ් අංශවල ප්‍රධානීන් තමන්ගේ ඥාතීන්ගේ මගුල් ගෙවල් බොහොම උත්සවශ්‍රීයෙන් අරගත්තා. ඒ වගේම රටේ ප්‍රධාන දේශපාලන පවුල වෙච්ච රාජපක්ෂ පවුලේ සමාජිකයින් නුවරඑළියේ ඒ වසන්ත සැනකෙළි සමයට ගියා. ජනතාවට දොස් පවරන ඇතැම් නාලිකා වසන්ත සැනකෙළි කාලයේ උපරිම විදිහට යොදාගත්ත තමන්ගේ නාලිකා ප්‍රවර්ධනයට. අද ඔය රූපවාහිනී නාලිකා මාධ්‍ය ආයතන බොහොමයකටත් මේ කොවිඩ් වසංගතය පැමිණලා ඉවරයි. ඉතින් මේක ප්‍රතිඵලයක් හැටියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ රෝගයේ ස්වරූපයක් තියෙනවා. මේ රෝගයේ ස්වරූපය තමයි රෝගය වර්ධනය වෙලා අඩු වෙනවා. දැන් අද ඉන්දියාව වාර්තා කරලා තියෙනවා ඉන්දියාවේ රෝගය අඩු වෙමින් තියෙනවා කියලා. හැබැයි ඒකෙන් මුලාවටපත් විය යුතු නැහැ. මොකද මේ රෝගයට තියෙනවා චක්‍රයක් සයිකල් එකක් දවස් 14ක. එතකොට ඒ දවස් 14 ඇතුළත එක්කෝ මිය ගිහිල්ලා නැත්නම් වෛරසය කඩා බිඳ වැටිලා ප්‍රතිශක්තිය ජය අරගෙන ඉවර වෙනවා. එතකොට ඒ රළ වේගයන් වල ඒ චක්‍රය අපිට පේනවා. ඊට පස්සේ ආයි වෙනත් පැත්තකින් වෙනත් ප්‍රභේදයක් හැටියට හෝ අර පරණ තත්වයේ එක්කම නව රැල්ලක් ආරම්භ වෙනවා. ඒ නිසා මේකෙන් අපි මුලාවටපත් විය යුතු නැහැ. හැම වෙලාවෙම උනේ මුලාවටපත් වීම. ඒ නිසා මේ පසුගිය මාර්තු මාසයේ ඉඳන් මේ අවුරුද්දකට ආසන්න කාලය තුල මේ රෝගයට මුහුණ දීම සඳහා අපගේ රෝහල් වල තියෙන ඇඳන් වැඩි කිරීම, එහෙම නැත්නම් ICU ඇඳන් වැඩි කිරීම, ඔක්සිජන් සැපයුම, ඒ වගේම මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් විද්‍යාත්මක මාදිලි තියෙනවා. ඒ මාදිලි වලට මේ රෝගදත්ත දැම්මහම අනාගතයේ ඇතිවෙන තත්වයන් පිළිබඳව නිශ්චිත පුරෝකතනයන් ලැබෙනවා. එහෙම තමයි ලෝකයේ විද්‍යාත්මකව මේක මැඩලපු අය මැඩලුවේ. එතකොට යම් උපාය මාර්ගයක් තියෙනවා. ඒ එක ක්‍රියාදාමයක්වත් අනුගමනය කළේ නැහැ. ඇත්තටම මේකට ප්‍රතිශක්තිකරණයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී යම් අය හඳුනාගත්තා. ලෝකේ පිළිගත්ත එන්නත් කීපයක් මේ වෙනකොට ක්‍රියාත්මකයි. අපි ඒ එන්නත් කරණයවත් කිසිම විද්‍යාත්මක පදනමකින් කළේ නැහැ. ඇත්ත වශයෙන්ම එන්නත් 9 ලක්ෂයක් දුන්න පළවෙනි මාත්‍රාව. නමුත් දෙවෙනි මාත්‍රාව දෙන්න එන්නත් නැහැ. ඒතකොට දෙවෙනි මාත්‍රාව ගැන තැකීමකින් තොරව තමයි පළවෙනි මාත්‍රාව දීලා තියෙන්නේ. දැන් මේ දෙවෙනි මාත්‍රාව දෙන්න ඒ දින සති 12 පහු වෙලත් ඉවරයි. ඉතින් මේ ඔබතුමා මේ නොකිය කියන්නේ වත්මන් රජයට මේකට ක්‍රමෝපායක් නැහැ, මේකට වැඩපිළිවෙලක් නැහැ, කළමනාකරණය අසමත් කියලාද? පැහැදිලිවම මේකේ පටන් ගැනීමම වැරදි තැනකින් පටන් ගත්තේ. ඒක තමයි මේකට හමුදාමය විසඳුමක් තියනවාය කියන ආකාරය. හැබැයි අපි ඒකෙත් දැක්කනේ දැන් උදාහරණයක් විදිහට බුද්ධ්‍යංශ යොදවාගෙන අපි දැක්ක මුල් අවස්ථාවේ ගෙවල් වලට ගිහිල්ලා එක්කගෙන ආවා. අපි දැක්කා මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන වෛද්‍යවරියක් පවා සමාජයේ කතා බහකට ගෙනාවා මේ තමන් මේ රෝහලේ මේ සඳහා සෞඛ්‍ය සේවයේ නියැලලා ඉන්නකොට තමන්ගේ දරුවෝ දෙන්න ගෙනියන්න හමුදාවෙන් ආවා. එතුමිය ලොකු ප්‍රකාශයක් කරා එහෙම කරන්න එපා මානසික සුවය. හැබැයි ඒකේ අවසානයේ මිනිස්සු පිළිගත්ත නැහැ මේ බුද්ධ්‍යංශ එළඹවීමත් එක්ක මේකේ යම්කිසි පැතරවීමේ පාලනයක්. ඔබතුමා ඒකට එකඟ නැද්ද? බුද්ධ්‍යංශ වලට සේවයක් කරන්න පුළුවන්. හැබැයි රෝගය පාලනය කිරීම පිළිබඳව තියෙන විද්‍යාත්මක මාදිලි ක්‍රියාත්මක කරන්න බුද්ධ්‍යංශ වල නියෝග වලට හැකියාවක් නැහැ. දැන් මේ ඊයේ පෙරේදා පිළියන්දල ඇතිවෙච්ච සිදුවීම ඒකනේ. පිළියන්දල ප්‍රදේශයේ රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙනවා පාලනය කරන්න බැරි විදියට සමාජකරණය වෙලා තියෙනවා කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය කියනවා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියනවා. ඒ නිසා පිළියන්දල ප්‍රදේශය අර රෝග චක්‍රය අර දින 14ට වසා දමන්න තීරණය කරනවා. නමුත් ප්‍රදේශයේ දේශපාලන බලවතා බුද්ධ්‍යංශ තොරතුරු මත පදනම් වෙලා කියලා මේක ඉවත් කරනවා. එතකොට මේ බුද්ධ්‍යංශවල ඉන්න සමාජිකයින්ට යම් තොරතුරු ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒව මත නෙවෙයි කොරෝනා වර්ධනය වෙන්නේ. එම තොරතුරු හා වෙනත් තොරතුරු මත පදනම් වෙලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා වෛරස් විශේෂඥයින්ගේ විද්‍යාත්මක මාදිලි තියෙනවා පුරෝකථනය කළ මේක වළක්වන්න. ඒ මාදිලි ක්‍රියාත්මක කිරීම වෙන්නේ. අනිත් එක ඔය මුල් යුගයේ අපි දැකපු ඔය බුද්ධ්‍යංශ සමාජිකයන් ගෙවල් වලට හොයාගෙන ඒම ගෙවල් නිරෝධායනට ලක් කළාම බෝඩ් ගහන එක දැන් සිද්ධ වෙන්නේ නැහනේ. දැන් කොහොමද සිද්ධ වෙන්නේ? දැන් හැමෝම මේක අතෑර දාලා තියෙන්නේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කරපිටින් දාලා අතෑර දාලා තියෙන්නේ. පරණ ඉතුරු වෙලා තියෙන්නේ පුරසාරං විතරයි. අපි මේක මර්ධනය කළා. පාරේ කිසිම මිනිහෙක් මැරෙන්න දෙන්නේ නැහැ අපි. ඔව් මේක ඇත්ත වශයෙන්ම මේක දික දිගට එහෙම බුද්ධ්‍යංශවල ඉන්න ඒ ආරක්ෂක අංශ සමාජිකයින්ටත් මේක කරන්න බෑනේ. ආරක්ෂක අංශ සමාජිකයෝ දහස් ගාණෙන් මේ ලෙඩේට ගොදුරු වුණානේ. ඒවයි සමහර දත්ත එළියට ආවෙත් නැහනේ. සාමාන්‍යයෙන් රටේ ලෝකේ ඉන්න මිනිස්සු දේශපාලනය කරන ඡන්දේ කාලට දැන් එහෙම කෙනෙක් මේක බලනකොට හිතෙන්න පුළුවන් ඔබතුමා විපක්ෂයේ ඉන්න හින්දා මේක විවේචනය කරනවාද කියලා. එක පැත්තකින් හිතෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේ ඔබතුමා කියන කරුණු කාරණා සාධනීයව සහසම්බන්ධ වෙනකොට නිකන් ප්‍රශ්නයක් තියෙනවා මේ රාජ්‍යයේ කටයුත්ත ආණ්ඩුව කරන්න දෙන්නේ නැත්තේ කියලා. මේ මොකද්ද මේ කියන පරස්පරය? ඇත්තටම වෛරස් රෝගයක් වසංගතයක් වෙලාවේදී ඒකට මුල් වෙන්න ඕනේ සෞඛ්‍ය සේවාව. මේ රටේ වාසනාවකට ඉන්දියාවේ පාකිස්තානයේ බංග්ලාදේශයේ වගේ අපේ අවට කලාපේ රටවල් වල වගේ නෙවෙයි හොඳ නිදහස් සෞඛ්‍ය සේවයක් අපේ රටේ තියෙනවා. ඒකයි පිළිගන්න ඕනේ. අපේ තමයි වැඩිම ආයු අපේක්ෂාව තියෙන රට. මාතෘ මරණ අඩුම රට. ලදරු මරණ අනුපාතයේ අඩුම රට. අපි ඒ අතින් පළවෙනි ලෝකයේ රටක තත්වයට මේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගෙනල්ලා තියෙනවා. අපේ වෛද්‍යවරු ගත්තාම අද සියලු දෙනාම තාම තරඟකාරී විභාග වලින් ගිහිල්ලා MBBS උපාධිය අරගෙන පුහුණු වීම ලැබපු අය. විශේෂඥ වෛද්‍යවරු විදේශ ඒ උපාධිය ආදී තරඟකාරී පදනමෙන් කරපු අය. ඒ වගේම මේ වෙනකොට අපට අවශ්‍ය කරන උපකරණ ආදී ලැබිලා තියෙනවා මේ ජාන තාක්ෂණය ආදී පිළිබඳව තියෙන තොරතුරු ලබා ගැනීම සඳහා. ඒ වගේම එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අපට සහය දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා ඒ පර්යේෂණ කටයුතු. මොකද මේ හැම එකක්ම ලංකාවට කරන්න බෑනේ. ඒ වගේම අපගේ හෙද කාර්ය මණ්ඩල, අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ හැම දෙනාම දැනුගත් පිරිසක්. ඩෙන්ගු මර්ධනය මීට වඩා බරපතල විදියට ඩෙන්ගු වලින් 400ක් විතර මැරුණා. ඩෙන්ගු මර්ධනය වෙලා අපි දැක්ක මේ කාර්ය සාධන බලකා වැඩ කරපු ආකාරය. ඊළඟට මේ සම්බන්ධයෙන් විධිමත් සැලසුමක් ඇති කරගන්න නැතුව දිනෙන් දින රෝගය වැඩි වෙනවා අඩු වෙනවා ඒ තත්වයක් එක්ක හිත කටයුතු කිරීම සහ තාම නරකම කාරණේ තමයි මේ රෝගය ව්‍යාපාරික කටයුත්තක් ලෙස සලකා මේ රෝගයේ ඇති වෙලා තියෙන අර්බුදය මුදල් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා රජයට සම්බන්ධ නිලධාරීන් සහ ව්‍යාපාරිකයින් කල්පනා කිරීම. මෙන්න මේ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය රාජ්‍යයේ තියෙන වැදගත් බලවේගයක් සෞඛ්‍ය අංශය කියලා. ඒ රාජ්‍යයේ වැදගත් සෞඛ්‍ය අංශයට ලාභ අපේක්ෂාවෙන් තොරව මේ කටයුත්ත කරන්න ඉඩ නොදී මේක පාලනය කිරීමට ඉදිරිපත් වෙලා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් වෙනත් අය ඒක අවසානයේ වශයෙන් ඒගොල්ලන්ගේ ව්‍යාපාරික පරමාර්ථවලට බිස්නස් එකක් බවට මේක පරිවර්තනය වීමත් අද මේ රෝගය බරපතල ලෙස වර්ධනය වීමට ප්‍රධාන හේතු සාධකයක් වෙලා තියෙනවා. අද තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා මේ කොවිඩ් ආසාදනය වීමත් එක්ක මේ නිවෙස්වලත් යම් මරණ සංඛ්‍යාවක් වාර්තා වෙනවා රටේ ලෝකේ. ඒ වගේම අපි දැක්කා ඇතැම් ස්ථානවල එකක් දෙකක් වාර්තා වුණා මේ පාරේ ඇවිදන් යනකොට වැඩ කරන බිම්වලත් මේ මිය ගිහිලා තියෙනවා කියලා. ඔබතුමා හිතනවාද දැන් ඔබතුමා විශ්වාසයෙන් කතා කරා ලංකාවේ වෛද්‍යවරු ගැන සෞඛ්‍ය සේවය ගැන මේ නිදහස් අධ්‍යාපනයේ මේ ඉහළම අග්‍රඵලය කියලා මට්ටමින් ඔබතුමාට හිතනවාද මේ ලංකාවේ තියෙන නිදහස් සෞඛ්‍ය වේවා මේ තියෙන පහසුකමුත් එක්ක මේ අපේ වෛද්‍යවරුන්ට මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා? මෙහෙමයි වෛද්‍යවරුන්ට තමන්ගේ උපදෙස් නොතකා ආණ්ඩුවක් ක්‍රියා කරනකොට ඒ වෛද්‍යවරුන්ට තියෙනවා වෛද්‍ය පහසුකම් වල සීමාකාරීත්වය. දැන් උදාහරණයකට රජයේ ස්පිරිතාලවල 12000කට ආසන්න ඇඳම් ප්‍රමාණයක් තියෙනවා. ඒ ඇඳම් ප්‍රමාණය 100% කොරෝනා රෝගීන්ට ලබා දෙන්න බෑ. තවත් රෝගීන් ඉන්නවා. හෘද රෝගීන් ඉන්නවා, පිළිකා රෝගීන් ඉන්නවා, වකුගඩු රෝගීන් ඉන්නවා, වෙනත් තුවාල වෙච්ච අය ඉන්නවා, නතුරුදායක වෙලා නොඑක ආකාරයේ රෝගීන් ඉන්නවා. ඒ වගේම රටේ අර ICU ඇඳන් කියන ඒවා 700කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා කියනවා. ඒවා මේ ඔක්කොම කොරෝනා රෝගීන්ට ලබා දෙන්න බෑ. ඒ වගේම මේක විසඳීම සඳහා පෞද්ගලික රෝහල් යොදා ගැනීම තාමත් ආණ්ඩුව කළේ නැහැ. කරලා තියෙන්නේ පෞද්ගලික රෝහල් වලට ඉඩ දීලා තියෙනවා තමන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන හෝටල් ආශ්‍රිතව කරගෙන යන්න. යරෙන්න පෞද්ගලික රෝහල් පාවිච්චි කරලා නැහැ. පෞද්ගලික රෝහල් සතුවත් ඇඳන් 3000ක් 4000ක් තියෙනවා වෙන්න පුළුවන්. ඊළඟට තවත් ස්ථානවල මේ තත්ත්වය වර්ධනයට මුහුණ දෙන්න උදාහරණයක් හැටියට කොළඹ මහරෝහලේ අපේ රජයේ කාලේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමති රාජ සේනාරත්න මැතිතුමා රායල් වික්‍රමසිංහ මැතිතුමා මැදිහත් වෙලා චීනයෙන්
ආධාරයක් හැටියට ගත්ත තට්ටු 14ක ගොඩනැගිල්ල. ඒ ගොඩනැගිල්ල වැඩ කටයුතු දැන් බොහෝ දුරට නිමයි. ඉතින් ඒක වේගවත් කළා හැකි ඉක්මනින් එතෙන්ට යන්න පියවරක් අරගෙන නැහැ. හරි මං කියන්නේ ඒ වගේ රටේ තියෙනවා ගොඩනැගිලි ගණනාවක් ගාල්ලේ කරාපිටියේ තියෙනවා. තව තැන් ගණනාවක ගොඩනැගිලි ගණනාවක් තියෙනවා. මේ ඉක්මනින් අවසන් කරගන්නට හැකියාව තිබිච්ච සෞඛ්‍ය මේ මූලධර්ම වලට අනුවම ගොඩනගපු රෝහල්. ඒතර ඒවා එකක් ගැනවත් කිසිම උනන්දුවක් මැදිහත් වීමක් නැහැ. අයාලේ යනවා. ඒ අතරේ පුරසාරං එනවා අපි තව 10000ක මේ බෙඩ් හදනවා මෙහෙම කරනවා අරම කරනවා කියලා. පුරසාරං වලින් මේක ජය ගන්න බෑ. ඇත්ත වශයෙන්ම කිසියම් දවසක මේ පුරසාරම් එක්ක පිටිපස්සේ තියෙන මේකත් එක්ක මේ තාම නින්දිත විදියට මේ වසංගතයේ යොදාගෙන මුදල් හොයන්න ව්‍යාපාර කරන්න මේක යොදාගත් අය ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ. මොකද මේ ආරක්ෂකංශ මැදිහත් වෙලා ඉන්නවා අපේ රණවිරුව මැදිහත් වෙලා ඉන්නවා කියලා ඒ රණවිරුවන්ගේ ගෞරවය රණවිරුවන්ට රටේ තියෙන පිළිගැනීම යොදාගෙන මේ කොරෝනා එක ඇතුළෙත් පිරිසක් ව්‍යාපාරයක් කරගෙන යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසුත් සම්බන්ධ වෙලා වෙනත් ව්‍යාපාරික පිරිසුත් සම්බන්ධ වෙලා විවිධ ක්‍රමයකට ඔබතුමා මේ අපේ රජයේ ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා ගැන කතා කරපු නිසා මොකද එතුමාලා දෙන්නම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා මේ දවස් දෙකකට ඉස්සෙල්ලා රජයේ මාධ්‍ය යාන්ත්‍රණයේ විසින් අපූර්ව කතාවක් ආවා නිර්මාණය කළ එළියට ඒ තමයි මේ 2015 19 කාලේ ලංකාවේ කිසිදු ICU බෙඩ් එකක් හදලා නැහැ. හැබැයි අපිට ඒ කාලේ ලැබුණේම නෙමෙයි ඒ කාලේ තමයි වැඩිම ICU බෙඩ් හැදුනේ කියලා තමයි සමාජයට පණිවිඩය ගියේ. හැබැයි දැන් ඒක ඉතාමත් විශ්වසනීයව කියනවා ඒ කාලේ එකක්වත් හැදුවේ නෑ. හැබැයි මේ කෙටි කාලෙට 250ක් හැදුවා කියලා. ඒ වගේම දැන් ඔබතුමා කාරණයක් කිව්වා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ වන විට මේ ඖෂධ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා සහ මේකේ ජාවාරමක් වෙනවා කියලා. අපිට පොඩ්ඩක් කනින් කොනින් ඇහෙනවා මේ එන්නත් කරන්නේදී එන්නත මිලදී ගැනීම සහ අනිකුත් මේ අත්‍යවශ්‍ය ඖෂධ වලත් යම්කිසි ටෙන්ඩර් මගඩියකුත් වෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන්ද මේ තොරතුරු සම්බන්ධයෙන් ඔබතුමා මොකක් කර දෙයක් දන්නවද? පළමුවෙන්ම කියන්න ඕනේ මොන විවේචන තිබුණත් යහපාලන කාලේ තරම් මේ රටේ සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් ගොඩනැගීම පැත්තෙන් රෝහල් වලට ගොඩනැගිලි ඉදිකිරීම අලුත් ඇඳන් ලබා දීම ICU ඇඳන් ලබා දීම ඖෂධ ලබා දීම අපි ගත්තොත් හදවත් රෝගීන්ගේ පැත්ත ගත්තොත් හදවත් රෝගියෙකුට ඒ රෝගය වැළඳිලා ඔහුට අවශ්‍ය ශල්‍ය කර්මය කරනකම් ඒක පාලනය කරන්න අවශ්‍ය කරන ඒ එන්නත රුපියල් ලක්ෂයක් විතර උනා. ඒක යම් ධනෙ හිමි කෙනෙකුට විතරයි අයිති තිබුණේ. ඒක අපේ රජයේ නොමිලේ ලබා දුන්නා ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඊළඟට ඒ ශල්‍ය කර්මයේදී දාන්නේ ස්ටෙන්ට් එක ලබා දුන්නා. ඒ වගේම පිළිකා ඖෂධ ආදිය අඩු කරලා පිළිකා ඖෂධ ආදිය සැලකිය යුතු පරිමාණයෙන් මහා පරිමාණයෙන් නොමිලේ ලබා දුන්නා. අද ඒ එක පහසුකමක්වත් නැහැ. වගකීමෙන් ඔව් බහම පැහැදිලිව කියන්නේ. මොකද අපිට මේ සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් රෝගීන්ගේ පැත්තෙන් අපිට ඕන තරම් උදාහරණ තියෙනවා ඉදිරිපත් කරන්න. ඊළඟට මේ රෝගය ගත්තාම මේ රෝගේ ඉල්ලමක් කරගත්තා. ඒක තමයි භයානකම දේ. පළමුවෙන්ම පේස් මාස්ක් ප්‍රශ්නේ. ඒකට ප්‍රමිතියක් ඇති කරන මුවාවෙන් තමන්ගේ හිතවතුන් ලවා ඒක නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඊළඟට සැනිටයිසර් ප්‍රශ්නේ. ඒ සැනිටයිසර්ස් වලට අවශ්‍ය කරන ඇල්කොහොල් පිටරටින් ගෙන්වීම වෙනම ජාවාරමක් බවට පත් කරගත්තා. ඊළඟට PCR කට්ටල හා PCR යන්ත්‍ර ගෙන්වීම පිළිබඳව චෝදනා අපි නෙවෙයි ආණ්ඩුවම එල්ල කළා ආණ්ඩුවේම අයට. ඊළඟට ඇන්ටිජන් කට්ටල. ඇත්තරම ඇන්ටිජන් පරීක්ෂාව ගණන් අඩු බව ඇත්ත. නමුත් PCR පරීක්ෂණයේ 70%ක නිර්වද්‍ය භාවයක් තියෙනවා නම් ඇන්ටිජන් පරීක්ෂාවේ තියෙන 40%යි. නමුත් ඇන්ටිජන් ගෙනාවේ කුප්‍රකට ව්‍යාපාරිකයෙක්. එයාට පමණයි ඒ අයිතිය ලබා දුන්නේ. ඊළඟට එන්නත. දැන් එන්නත පිළිබඳව විශ්වාසය මේ සමාජයේ ඇති කලේ නැහැ. ඒ වෙනුවට ධම්මික පැණිය, සුදර්ශනී චූර්ණය, ඒ වගේම මුට්ටි දාලා වෙනම කතාවක් මේ රටේ ගොඩ නැගුවා. අවුරුද්දකට පස්සේ තමයි කියන්නේ ධම්මික පැණිය අසාර්ථකයි කියලා. එතකන් ඒ ධම්මික පැණිය තමයි සියලුම දෙනා ඒක ගොඩ නැගුවේ. අවසානයේ සෞඛ්‍ය ඇමතිතුමිය පවා මේ රෝගේ තාම අපහසුතාවයට පත් වෙලා එළව ගිහින් මෙලව වෙන තත්ත්වයට පත් වෙනකම්ම මේ ධම්මික පැණිය පිටිපස්සේ තමයි ආණ්ඩුව හිටියේ. එහෙම නැතුව විද්‍යාත්මක එන්නත විශ්වාස කළේ නැහැ. ඇත්තටම ඒ අවස්ථාවේදී මම එලිදරව්වක් කරා. මොකද ඉන්දුනීසියාව මේ රෝගය යම් ප්‍රමාණයකට පාලනය වෙලා තියෙන අවස්ථාවේ ඩොලර් 1.64කට මේ ඇස්ට්‍රාසෙනකා එන්නතේ මාත්‍රාවක් මිලදී ගත්තා. හැබැයි අපි චීනයෙන් සහ රුසියාවෙන් වැඩි ගානට ගණ්ඩ යනවා කියන එක මම එලිදරව් කළා. ඊට පස්සේ තමයි ඇත්තටම ඔය ඇස්ට්‍රාසෙනකා එකට මේ ඉදිරිපත් උනේ. කීයටද ගෙනල්ලා තියෙන්නේ? මං ගාව ලියවිලි තියෙනවා.
ඩොලර් 5.25ට අරන් තියෙනවා. ඒක උනේ කොහොමද? අපි අන්තිමටම ගිහිල්ලා ඊට වඩා අඩුවෙන් තිබුණනේ. ඩොලර් 2 ආසන්නයේ තමයි මේ ඇස්ට්‍රාසෙනකා එන්නත තිබුණේ. 5.25 වැඩිම ගානට ගන්න තැනට ගියේ ඇයි? ඒ වගේම මේ එන්නත තරඟකාරී මට්ටමින් කරන්නේ නැතුව මේක ඖෂධ නීතිගත සංස්ථාව අතට ගත්තා. කමක් නැහැ. හැබැයි ඖෂධ නීතිගත සංස්ථාවට පුළුවන් වෙන්න ඕනේ ලෝකයේ තරඟකාරී මට්ටමට අඩුවෙන් ඒක ජනතාවට සපයන්න. ඒක තමයි ඖෂධ නීතිගත සංස්ථාවේ වගකීම. ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිගේ පුරසාරම් මෙතෙන්ට අදාළ නැහැ. ඔහුගේ වෛද්‍ය වෘත්ති සුසුකම් මෙතෙන්ට අදාළ නැහැ. ඔහු උත්තර දිය යුතුයි. ඇයි මේක මෙහෙම වුනේ කියලා. ඊළඟට දැන් රුසියාවේ ස්පුට්නික් එන්නතෙන් මාත්‍රා මිලියන 13ක් ගන්න ගිහින් තියෙනවා. එකක් ඩොලර් 10 ගානේ. ඒකෙත් මේ ඩොලර් මුල 7500 ගෙන්න ගන්න ඒ බැංකු ගිණුම රුසියාවේ බැංකු ගිණුමට යවන්න ඇමරිකාවේ නිව්යෝක් වල JP Morgan බැංකුවට තමයි යවන්නේ. ඉතින් අපිට මේවා පැහැදිලි කරන්න ඕනේ මොනවද කියලා. මොකද අපි දන්නවා ඔය විදිහටම තමයි මිග් ගන්න දෙනුව උනේ. ඒ කියන්නේ අදාළ නිල සමාගම නිල කොම්පැනිය තියෙද්දි වෙනත් කොම්පැනියක් කරහා ගනුදෙනු කිරීම තුලින් තමයි මේක උනේ. දැන් රුසියාව අපේ මිත්‍ර රටක්. රුසියාවත් එක්ක අපිට මේක කතා කරන්න තිබුණා. රුසියන් එන්නත ඇත්ත වශයෙන්ම යුරෝපයේ රටවල් පවා පාවිච්චි කරනවා. ඊළඟට චීන එන්නත. චීන එන්නත සම්බන්ධයෙන් මේට එරෙහි වෙච්ච වැදගත් වෛද්‍යවරු, පිළිගත් වෛද්‍යවරු පාල්තා බෙකොන් මහත්තයා වැනි අයව ඉවත් කළා ඖෂධ නියාමන අධිකාරිය. ඉවත් කළා තමන්ගේ දේශපාලන හෙංචයියෝ එතෙන්ටපත් කරගත්තා. චීන එන්නත අනුමත කරගන්න. හැබැයි ඒ ඉන්න සියලුම දෙනා, හි සමාජික වැදගත් වෛද්‍යවරු සියලු දෙනා දේශපාලන මේ වශයෙන් නොවන වෛද්‍යවරු සියලු දෙනාම කිව්වා මෙහි තොරතුරු නෑ අපිට මේක අනුමත කරන්න මේ සිනෝෆාම් එක. අනුමත කරන්න තොරතුරු නැති නිසා මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අපිට කිසිම ආකාරයක සහතිකයක් දෙන්න බෑ කියලා. එතකොට එහෙම තියෙද්දි එන්නත් මාත්‍රා 5 ලක්ෂයක් ගෙනාවා. දැන් මේ නොයෙක් රටවල් බ්‍රසීලයේ වගේ රටවල් ප්‍රශ්න පැන නැගුණා මේවට. ඒ වෙනම කාරණා. නමුත් වෛද්‍යවරු නිතරම වෛද්‍ය විශේෂඥයින්ගේ දේශපාලන නොවන, ඒ කියන්නේ දේශපාලන 16 වෘත්තීය වේදීන් උනත් දේශපාලන 16 නොවන අයගේ ස්වාධීන නිගමන වලට පරස්පරව ගිහිල්ලා තමයි එන්නත් කෙරුවාව කරන්නේ. ඊළඟට බලන්න නිරෝධායනය. 40000ක් අපේ මිනිස්සු පිටරට වැඩ කරපු මිනිස්සු පාරවල් වලට වැටිලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිව්වා අපිව ගෙන්න ගන්න කියලා. ඒ මිනිස්සු ටික මේ ලංකාවට ගෙන්න ගන්න. ඒ 40000 මේ ලංකාවට ගෙන්න ගන්න අපට වැය වෙන්නේ රුපියල් බිලියන 4ක් කෝටි 400ක් විතරයි. නමුත් කෝටි 14000ක් අපේ ගිණුම් වල තිබුණා ඒ මිනිස්සුන්ගෙන් තැන්පත් කරපු සල්ලි, මේ රටේ ශ්‍රමිකයෝ තැන්පත් කරපු සල්ලි. එක තඹයක් මේ මිනිස්සුන්ගෙන් වැය කළේ නැහැ. ඒ වෙනුවට මොකද කළේ? නිරෝධායනයේ ව්‍යාපාරයක් බවට පත් කරගත්ත කුප්‍රකට ව්‍යාපාරිකයන් දාලා. හමුදාව යොදවලා ගුවන් තොටුපළට ගේනවා, එතනින් හෝටල් වලට දානවා. ඒ හෝටල් වලින් යම් කොමිෂන් එකක් මේ අතරමැදිව අතට ගියා. මේවා කොමිෂන් දාලා හොයන්න ඕනේ මෙන්න මේවා. කොච්චර ප්‍රමාණයක් මේ අහිංසක මිනිසුන්ගෙන් ගසා කෑවද කියන එක. ඒ මිනිසුන්ව නිවාසවල නිරෝධායනය කරන්න හරි වෙනත් වැඩපිළිවෙලක් යොදවන්නේ නැතුව කොල්ල කන්න දුන්නා. මේක මම නෙවෙයි නාමල් රාජපක්ෂ මහත්තයා ඩුබායි වලට ගිහිල්ලා කිව්වා අපේ මිනිසුන්ව කොල්ල කනවා කියලා. හැබැයි කිසි පියවරක් කරන්නේ අද මේ වෙනකම්. ඊළඟට අද සිද්ධ කරන දේ මේ විදේශිකයෝ ගෙන්නන එක ඉන්දියාවේ. දැන් ඉන්දියාවේ රෝගය භයානක විදිහට ව්‍යාප්ත වුණාට පස්සේ ඉන්දියාවට මේ ඇතුල් වෙන එක සම්පූර්ණ ඉන්දියාවට ඉන්න අය දින 14ක් ඉන්දියාවේ හිටපු අය වෙනත් රටවලට ඇතුල් වෙන එක ඒ රටවල් නවත්තලා තියෙනවා. මොකද ඉන්දියාවෙන් ලක්ෂ ගණන් රට දාලා පලා යනවා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ ඕස්ට්‍රේලියාව තමන්ගේ රටේ ඉන්දියන් පුරවැසියන්ටත් තහනම් කරලා තියෙනවා. කැනඩාව මේ මහා බ්‍රිතාන්‍ය මගේ රටවල් ගණනාවක් ඉන්දියාවට සීමා තහංචි පැනෙවුවා. මොකද අපි කළේ? අපේ සංචාරක අමාත්‍යාංශය මොකද කළේ? අපේ ගුවන් තොටුපළ අධිකාරිය මොකද කළේ? මේ ඉන්දියානුවන් ගෙනහල්ලා නිරෝධායනය කරනවා මෙහෙ දවස් 14. කරලා අර රටවල් වලට යවනවා. කොටින්ම මේක මේ අර හියුමන් ස්මග්ලින් එකකට අපි මැදිහත් වෙලා. මේවට වග කියන්නේ මේ සංචාරක අමාත්‍යාංශයයි ගුවන් සේවා අධිකාරියයි. එතකොට මේ අයගෙන් මේ රෝගය වැළඳෙන්න ඉඩකඩක් නැද්ද? දැන් මේකම කරා යුක්‍රේනයෙන් ගෙනල්ලා නාටකයක් නැටුව මෙතන. මේ රජයේ දේශපාලන හිතවත්තු. දැන් ඒ නාටකයේම මේ නැවත නටනවා ඉන්දියාවත් එක්ක. එතකොට මේ කරන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ කරන්නේ ඉතා පැහැදිලිව වෛරසය ආනයනය කරනවා. සංචාරක අමාත්‍යාංශයේ සංචාරක ප්‍රවර්ධනය මගින්. වෛරසය ආනයනය කරනවා ගුවන් තොටුපළ අධිකාරිය. ඒ එන පිරිස්වල නියම ගාන පවා වෙනස් කරනවා කියලා ගුවන් තොටුපළින් චෝදනා නැගෙනවා. මේවා පරීක්ෂණය කරන්න ඕනේ මේවා ගැන. එතකොට මේ ක්‍රියාදාමය මේ විදිහට වෙනවා නම්
අපේ ලාංකිකයන්ගෙන් ටිකට් එකෙන් ගහනවා නම් දෙගුණයක්. අපේ ලාංකිකයන්ව මෙහි හෝටල් වලට දාලා ඒගොල්ලන්ගෙන් මුදල් ගසා කනවා නම්. හැබැයි විදේශිකයෝ ගෙන්නලා විදේශිකයන් ඉන්දියානුවෝ ගෙන්නලා මේ රෝගය ආනයනය කිරීම තමයි සංචාරක ප්‍රවර්ධනය නමින් අද සිදු වෙමින් තියෙන්නේ. මේකට වග කියන්න ඕනේ. මේ විදිහට වැඩ කරන්න ආණ්ඩුවකට අයිතියක් නැහැ. මේ විදිහට පුරසාරන් දොඩමින් මේ රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බිමට දාන්න කාටවත් අයිතියක් නැහැ. කරුණා කරලා මේ රටේ විද්‍යාඥයින්ට අහුම්කම් දෙන්න, ජාවාරංකාර ව්‍යාපාරිකයන්ට ඕන විදිහටවත්, ඒ වගේම මේ තමන්ගේ දේශපාලන දාසයෝයි කියලා ඉන්න වෘත්තීයවේදීන්, තමන්ට ඕන දේ කියව ගන්න වෘත්තීයවේද ගිරව් ටිකක් ඉන්නවා. ඒ අයට ඕන විදිහටවත් නෙවෙයි, ස්වාධීන වෘත්තීයවේදුන්ගේ මතය අනුව මේ රෝග මර්ධනයට රජය කටයුතු නොකළොත් දැන්ටමත් රට අර්ධ විශාලාවක් බවට පත් වෙන්න නියමිතයි. පාටලී චම්පික රණවක කරන මේ අනාවරණය තමත් බරපතලයි. මේ බරපතලකම ඇතුලේ අපිට සාමාන්‍ය පුරවැසියන් විදිහට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සාමාන්‍ය පුරවැසියෝ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන මහජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවට යවනවා මේ රට සුඛිත මුදිත කරලා අපේ අනාගතය ඉතාමත් සුවදායි අනාගතයක් කරන බලාපොරොත්තුව. විශේෂයෙන්ම Tamanට නොලැබුණු දේ Tamanගේ දරුවන්ටවත් හම්බ වෙයි කියන බලාපොරොත්තුව ඇතුව. මේ පාටලී චම්පික රණවක කරන අනාවරණයත් එක්ක ඒක එහෙම වෙන්නේ නෑය කියන තහවුරුව වගකීමෙන් එතුමා කියනවා. එතකොට අපිට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති තනන්නන් සහ මේ පිරිස නැත්නම් පාර්ලිමේන්තු නියෝජිතයන් සිදු කරන්නේ රටේ වැසියන්, මේ අපි පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවට තමන්ගේ පක්ෂය ආරක්ෂා කරගන්න එක, නැත්නම් තමන්ගේ කණ්ඩායම ආරක්ෂා කරගන්න එක. එහෙමත් නැත්නම් තමන්ගේ ගමන කොහොම හෝ ඉස්සරහට යනවාය කියන තත්වයකට අද මේ දේශපාලන අධිකාරිය පත් වෙනවාය කියන රතු නිවේදනයත් මේ කතාව ඇතුලේ තියෙනවා. ඒක අපි වෙනම තේරුම් ගමු. හිටපු ඇමතුමා සමාවන්න මේ අපිට දැනගන්න ඕනේ දැන් ඔබතුමාම කිව්වා දැන් විශේෂයෙන්ම ඊයේ හවස අද උදේ වෙනකොට මේ පිළියන්දල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය දැඩි ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මේ තමන්වත් දන්නේ නැහැ මේ ලොක්ඩවුන් එක තමන් විසින් ඉල්ලීමක් කරා පිළියන්දල ව්‍යාප්තිය අති ශීඝ්‍රව වෙන නිසා මේක නවත්තන්න නම් මේ කෙටි කාලයකට දින 14කට මේක ලොක්ඩවුන් කරන්න ඕනේ. හැබැයි මේ ලොක්ඩවුන් එක අයින් කරනවා මංවත් දන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන අර්බුදයක් තියෙනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් කියනවා දින 14ක් රට මේ වහලා තියලා අපි මේකට සම්බන්ධ වෙමු කියලා. ඇත්තට මෙහෙම අවශ්‍යතාවයක් තියෙනවද කියන එක අංක 1. මෙහෙම අවශ්‍යතාවයක් ඇති වුණා හෝ අපි සිදු කළා හෝ රටේ ආර්ථිකයට මොකද වෙන්නේ? පළවෙනි කාරණේ අපට නිශ්චිත උපාය මාර්ගයක් තියෙන්න ඕනේ රෝගය මර්ධනය කිරීම සම්බන්ධයෙන්. මේ රෝගය ව්‍යාප්ත වෙන ආකාරයත් මේක ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙච්ච ආකාරයත් මේවා උච්ච ස්ථානයට පත් වෙන ආකාරයත් සෞඛ්‍ය පහසුකම් වල ප්‍රමාණයත් මේවට විද්‍යාත්මක මාදිලි මේ ලෝකයේ තියෙනවා. කොයි මොහොතේ කොයි විදිහටද සෞඛ්‍ය ශාස්ත්‍රය කඩා වැටෙන්නේ යන්නේ. කොයි මොහොතේ කොයි වෙලාවෙදිද රෝග ව්‍යාප්තිය පාලනය කරන්න බැරි ස්වරූපයකට පත් වෙන්නේ. දැන් උදාහරණයකට තාම මේ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ මේ රෝගය සමාජගත වෙලා කියලා. රෝගය සමාජගත වෙලා කියන එකේ සරල අදහස තමයි මූලයක් හොයාගන්න නැති, ප්‍රභවයක් දන්නේ නැති විදිහට රෝගීන් හැමතැනින්ම හම්බ වීම. ඒක තමයි දැන් සිදුවෙමින් තියෙන්නේ. ඒක පිළිගන්න සූදානම් නැතුව තාම පරණ පුරසාරම කියනවා. ඉතින් දැන් සාමාන්‍යයක් හැටියට අප්‍රේල් මාසයේ 18 වෙනිදා වෙනකන් ලංකාවේ PCR පරීක්ෂණ හා රෝගීන් හමුවීම කියන කාරණේ ගත්තම 104යි තියෙන්නේ. ඒ කියන්නේ PCR පරීක්ෂණ 100ක් කළොත් 4 දෙනයි රෝගීන් හම්බෙලා තියෙන්නේ සාමාන්‍යයෙන්. නමුත් දැන් ඒක 8ත් 10ත් අතර වෙනවා. සමහර තැන්වල 30 ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ඉතා පැහැදිලි මේ වර්ධනයක් PCR පරීක්ෂණ අඩු කරලා තමයි අර ගෑස් වල බර අඩු කරලා ගෑස් මිල අඩු කළා වගේ PCR පරීක්ෂණ අඩු කරලා තමයි දැන් රෝගේ නැහැ කියලා කියන්නේ. මේක ගැන නිශ්චිත මේ මාදිලි තියෙනවා. ඒ මාදිලි වලට අනුව ක්‍රියා කරන්න ඕනේ. දැන් එහෙම ක්‍රියා කරපු රටවල් ජයග්‍රහණත්පත් කරන් තියෙනවා. මේ රෝගේ මේ අපිට විතරක් හැදිච්ච එකක් නෙවෙයිනේ. දැන් අපි ගත්තොත් අපිට සාමාන්‍යයෙන් ආසන්න ස්වභාවයක් තියෙන රටක් තමයි තායිවානය. තායිවානයේ නිතරම මේ ඔය වෛරස් රෝග වලට ගොදුරු වුණා. ඔය SARS රෝගයට එහෙමත් ගොදුරු වුණා. ඒ නිසා ඇත්තටම ආරම්භයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඔය මාස්ක් එක දාන එක ගැන පොඩි විචිකිච්ඡාවක ඉන්නකොට තායිවානයේ විද්‍යාඥයෝ කිව්වා නෑ දාන්න කියලා. ඒක ඒ රටේ ක්‍රියාත්මක කළා. ක්‍රියාත්මක කළා ඒ රට ඔය දෙවෙනි තුන්වෙනි හතරවෙනි රැලිය ආවේ නැහැ. ඊළඟට අපේ කලාපීය තව රටවල් වියට්නාමය,
ඒ වගේම තායිලන්තය වගේ ලොකු රටවල්, ඊළඟට නවසීලන්තය වගේ දූපත් රටවල්, මේ හැම එකක්ම ඉතා හොඳින් මේක පාලනය කරගෙන තියෙනවා. උදාහරණයකට නවසීලන්තය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී රටේ පක්ෂ විපක්ෂ තිබුණා, ඡන්දෙකුත් පැවැත්තුවා, මහ ඡන්දෙකුත් පැවැත්තුවා. ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ඒ කටයුත්ත කෙරුණේ. ඒ අරවා ඔන්නම් ඒකාධිපති රටවල් කියන්න පුළුවන්. ඉඳ නියෝග දීලා මේක පාලනය කළා කියන්න පුළුවන්. නමුත් නවසීලන්තේ මේක පාලනය කරගත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව. එතකොට මේ ඒ වෑදී ඒගොල්ලෝ අනුගමනය කරපු ක්‍රියාමාර්ගයක් තිබුණා. නවසීලන්තයේ දූපත් රට. ඒ නිසා මුලින්ම මේගොල්ලෝ කළේ මොකද්ද? ඒගොල්ලන්ගේ ගුවන් තොටුපළවල්, ඒගොල්ලන්ගේ වරායවල් වහලා අර පිටතින් පැමිණෙන සංක්‍රමණිකයන් පාලනය කිරීමෙන් තමයි රෝගය පාලනය කරගත්තේ. දැන් අපේ මොකද කරන්නේ? රෝගය පාලනය කරගන්න සංක්‍රමණිකයන් පාලනය කරනවා වෙනුවට සංක්‍රමණිකයන් ඉඹලා පිළි අරගෙන ඒකෙන් ඩොලර් කීපයක් හරි ජාවාරම්කාරව හම්බ කරගන්න තැනට යනවා. යුක්‍රේන බුබුල, ඉන්දියානු බුබුල හදලා තියෙන්නේ ඒකට. ඇත්තටම මේක ඊටාම භයානක මනුෂ්‍යයාට එරෙහිව කරන සහගහන අපරාධයක්. මේ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානියයි මේ ආණ්ඩුවේ ප්‍රධානිනුයි මේකට ඉඩ දීලා තියෙන අය මනුෂ්‍යයාට එරෙහිව කරන මානව අපරාධයක් මේ කරගෙන යන්නේ. මොකද මේ රටවල් අත්දැකීමෙන් පෙන්ලා තියෙනවා මේක පාලනය කරන ක්‍රමය. ඉතින් ඒ නිසා මේක අපිත් ඉදිරිපත් කළ තියෙනවා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තාම අපේ වෙබ් අඩවිය වල තියෙනවා. ඒක මේ මම හදපු එකක් නෙවෙයි. මේ ගැන විශේෂඥ වෛද්‍යවරු සහ අදහස් දක්වන අය. ඉතින් වෛද්‍යවරු කියලා තමන්ගේ දේශපාලන දාසයෝ ලවා මේ ප්‍රකාශනිකුත් කරයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යාපාරික ජාවාරම්කාරීන්ට ඕන විදිහට ගෙනියන්න කියලා රට ගෙනියන්න බෑ. රටේ කොහොමත් ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක මේ කොරෝනා තිබුණත් නැතත් රටට ණය ගෙවා ගැනීම පිළිබඳ අර්බුදයක් තිබුණා. කොරෝනා වලට පෙරත්, ඒ කියන්නේ 2020 පළවෙනි කාර්තුවේ ජනවාරි මාසේ ඉඳන් මාර්තු 31 දක්වා කාලේ, ඒ වගේම දෙසැම්බර් මාසේ 2019 රටේ ආර්ථිකය ඍණ. රටේ ආර්ථිකය ඍණ 1.6යි. ඒක කොරෝනා නිසා ඇතිවෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි සමාජයට පණිවිඩයක් දෙනවා ඔබතුමන්ලා ඒකට වක් කියන්න ඕනේ කියලා ආණ්ඩුව විදියට. අපි නෙවෙයිනේ වක් කියන්න ඕන. වග කියන්න ඕනේ 2019 දෙසැම්බර් 1 වෙනිදා රටේ ධන කුවේරීන්ට බදු සහන දීලා රටේ ආදායම 140කින් නැති කරගත්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. අපේ කාලේ මේ අපි ණයත් ගෙවලා කිසියම් දුරකට ආර්ථික වර්ධනයක් පවත්වමින් ණය ගෙවලා රට බංකොලොත් කරන්නේ නැතුව ඩොලර් බිලියන 7.2ක සංචිතයක් එක බාර දුන්නේ. ඒක කළමනාකරණය කරගන්න බැරිලා තියෙන ඒ අත්තන්ට. කියලාවේ අපි හල්ලෝ වෙන හැටි දන්නවා, අපි කරන හැටි දන්නවා ආදි වශයෙන් කියලා. ඉතින් දවස් 14කට රට වැව්වම ආර්ථිකය බිඳ වැටෙනවා නම් රෝගේ ව්‍යාප්ත වෙලා දහස් ගණන් මිනිසුන්ට රෝගාබාධ ඇති වෙනකොට මිනිස්සු ස්වයංවම කාර්යාලයට යන්නේ නැත්නම්, ස්වයංවම ආයතන වලට යන්නේ නැත්නම්, ස්වයංවම ව්‍යාපාර කටයුතු කරන්නේ නැත්නම් මොකද රටට ඇති වෙන්නේ? රට විශාලාවක් වුණාට පස්සේ රට වහලා වැඩක් තියනවද? ඉතින් මේ රටේ ආර්ථිකය ගැන කතා කරලා වැඩක් තියනවද? ඉතින් ඒක නිසා මේකෙදි ඉතා පැහැදිලිව අපේ ප්‍රමුඛතාව හඳුන ගන්න ඕන. ප්‍රමුඛතාවය තමයි පළමුවෙන්ම අපේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව. ඒ සෞඛ්‍ය ආරක්ෂාවත් එක්ක ආර්ථිකය ගෙනියන ක්‍රමය ගැන උපාය මාර්ග තියෙනවා, උපක්‍රම තියෙනවා. ඒවා ලෝකේ වෙනත් රටවල් කරලා පෙන්නලා තියෙනවා. උදාහරණයක් ඊශ්‍රායලේ අවුරුදු 18ට වැඩි සියලු දෙනා එන්නත් කරණය කළා. අපිටත් ඒක කරන්න තිබුණා. ඔල මොට්ටලකම් කරන්නේ නැතුව සුදර්ශනී චූර්ණයයි අර මුට්ටි අතෑරිල්ලයි ධම්මික පැණියයි වෙනුවට මුලදිම ඇස්ට්‍රාසෙනකා එන්නතේ ප්‍රමාණාත්මකව අපි මිලියන 40ක් ඕඩර් කළා. ඒකට වැය වෙන්නේ ඩොලර් 2 ගානේ මේ ඩොලර් මිලියන 80යි. ඔය MI-17 හෙලිකොප්ටර් ටික ගේන්නත් යනවා ඩොලර් මිලියන 72ක්. ඒ වෙනුවට මේ ජනතාවගේ සෞඛ්‍ය මුල් තැන දාලා කටයුතු කළා නම් මුලදිම එන්නත ගෙනල්ලා එන්නත් කරණය කළා නම් අපේ තියෙන සෞඛ්‍ය සේවය අපිට මේක සෑහෙන දුරට පාලනය කරගන්න තිබුණා. එන්නත් කරණයවත් හරියට කරගන්න බැරුණා. දසලක්ෂයක් එන්නත් ටික දී ගන්න බැරි ආණ්ඩුවක් කොහොමද 40 ලක්ෂයක් දෙන්නේ? මේ සමා වෙන්න. මිලියන මේ 4 කෝටියක් දෙන්නේ. ඉතින් ඒ නිසා මේකේ තියෙන්නේ නිශ්චිත උපාය මාර්ගයක් නැතිකම හා මෝඩ උද්දච්චකම. ඒ කියන්නේ අපි මේක වහන්නේ නැහැ, අපි මේක කරන, අපි ආපහු ගන්නෙ නැහැ කියලා කියන ඒක. ඒ කියන්නේ මෙන්න මේක නිසා තමයි යන්නේ. දැන් මේ වගේ හිටියා. දැන් බ්‍රසීලයේ පාලකයා මේ වගේ මෝඩ උද්දච්චකම් කරන්න කියලා තමන්ගේ රට සම්පූර්ණයෙන්ම බිලි දුන්නා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වගේ මෝඩ උද්දච්චකම් කරන්න ගිහිල්ලා සම්පූර්ණයෙන්ම රට බිලි දුන්නා. ඉන්දියාවෙත් අද ওই තත්ත්වය තමයි නරේන්ද්‍ර මෝඩි අගමැතිතුමාට විරුද්ධව තියෙන්නේ. ඒක පහුගිය මැතිවරණ ප්‍රතිඵල වලින් පෙනුණා ඒ රළ වේගය කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ රටේ මේක මේ ඡන්ද ක්‍රියාවලියක් නෙවෙයි, මේ මෝඩ උද්දච්චකම් අතෑරලා
මේක මේ ත්‍රස්තවාදයක් නෙවෙයි. මේ වෛරසයක්, වසංගතයක්. ඒක පාලනය කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට ඒ පිරිසට මේක ඉඩ දීලා කටයුතු කරනවා මිසක් මේකට මේ දේශපාලනේ අපි සියල්ල දත්ලා විදියට හැසිරෙන්න යාම මගින් ලෝකයේ තියෙන වැදගත් අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන මේක සකස් කිරීම තුලින් පමණයි මේක පාලනය කරන්න පුළුවන්. මම පෙරහව ප්‍රශ්නයක් මහයන් ඔබතුමාට විශ්වාසයක් තියනවද මේ උද්දච්චකම මේ මෝඩකම පැත්තකට දාලා මේක විශේෂ මූලික කණ්ඩායමක් අතර දුන්නොත් අපිට මේ තත්වයෙන් ඈතර වෙන්න පුළුවන් හැකියාවක් මේකට මේ කවුරුවත් පිටස්තරව ආනයනය කරන්න ඕනේ මේ රටේ වෛරස් විශේෂඥයෝ ඉන්නවා මේ රටේ වෛද්‍ය සේවයේ ඊටාම දක්ෂ පක්ෂ පිරිසක් ඉන්නවා මේ රටේ හෙද සේවයේ පක්ෂ පිරිසක් ඉන්නවා හොඳ වෛද්‍ය පහසුකම් ටිකක් රටේ තියෙනවා හොඳ භෞතික පහසුකම් ටික උදාහරණයක් හැටියට රටේ පුජ්‍යලික රෝහල් එකකටවත් එක රෝගියෙක්වත් ඇතුල් කරගන්නේ වෙන හැම රටක්ම පටන් ගත්තේ පුජ්‍යලික රෝහල් ආණ්ඩුවට අත්පත් කරගෙන මේ මහලොකු සමාජවාදී කතා දේශීය ආර්ථික කතා වාමාංශික කතා රතු කොඩි වටාගෙන ඉන්න අයට කිසිම ආත්ම ශක්තියක් නැහැ එක පුජ්‍යලික රෝහලක් රජයට පවර ගන්න. මේ පුජ්‍යලික රෝහල් රජයට පවර ගන්න ඕන මේ සදාහටම නෙමෙයි මේ වසංගතයෙන් ගැලවෙන්න. මොකද එතන ඇඳන් 3000ක් 4000ක් මේ නිකම් පවතිනවා. හුඟක් පුජ්‍යලික රෝහල් වල ඇඳන් හිස්. එතකොට එහෙම දෙයක්වත් කරන්න බෑ. ඉතින් ඒකට අවශ්‍යයි අදිෂ්ඨානයක් ඒකට අවශ්‍යයි වෘත්තීය මැදිහත් වීමක්. ඒ වෘත්තීය මැදිහත් වීම කරන්න ඕනේ කළමනාකරණය කරනවා. දැන් ඔබට මතක ඇති 2017 අප්‍රේල් මාසයේ 14 වෙනිදා මීතොට මුල්ල කුණු කන්ද කඩා වැටුනම අපි හමුදාව ගෙනාවේ නැහැ. අපි පොලිසිය ගෙනාවේ නැහැ. අපි යුද හමුදාපති ගෙනල්ලා මේ ප්‍රධාන ක්‍රියාධරය බවට පත් කළේ නැහැ. කවුද අපේ නායිකාව? අර කොළඹ නගර සභාවේ කසල කළමනාකරණය පිළිබඳව හිටපු අධ්‍යක්ෂක ඉංජිනේරුතුමිය තමයි අපේ නායිකාව. කවුද කුණු එක්කහුව කළේ? කුණු එක්කහුව කළේ ඒ නගර සභාවේ සේවක මහත්තුරු. ඒව ගෙනihin තැම්පත් කරන ඒ අදාළ වටපිටාව සකස් කිරීම විතරයි අපි කළේ. අනික සියලු දෑ ඒගොල්ලෝ තමයි කළේ. ඒ ඉංජිනේරුවෝයි ඒ මේ පුජ්‍යලිකංශය හා කොළඹ නගර සභාවේ සේවකයෝ තමයි කොළඹ නගරය දවස් 13කින් සුද්ධ කළා සම්පූර්ණයෙන්ම අර ඩෙන්ගු නැති කලාපයක් බවට කොළඹ නගරය පත් කළේ. ඒ වගේ මේ රටේ මේ බලවේගයක් ඉන්නවා දැවැන්ත බලකායක් ඉන්නවා. ඒ බලකායට මේ වැඩේ කරන්න දෙන්න. ඒ බලකාය විද්‍යානුකූලව මෙහෙවගෙන ගියොත් මේක කරයි. දැන් අනිල් ජාසිංහ මහත්තයාව අයින් කරා. අර ඊට කලින් හිටපු වසංගත රෝග විශේෂඥාව ජයරුවන් බණ්ඩාරව අයින් කරා. ඊළඟට පාලිතා බේකෝන් අයින් කරා. ලක්කුමාව අයින් කරා. ඒ වගේ මේක ගැන විද්‍යාත්මක කතාවක් කරන හැම කෙනාම අයින් කරා. අර ඖෂධ නියාමන අධිකාරී අසිත ද සිල්වාව අයින් කරා. තමන්ගේ හෙන්චයියෝ 16 දාගෙන මේක දුවන්න බලනවා. ඒ අතරේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මේ ධම්මික පැණියයි සුදර්ශනී චූර්ණයයි පැණි මුට්ටියයි ඒක පාවිච්චි කරන්න කියලා ජනතාවට උපදෙස් දෙනවා. ඉතින් මේක විද්‍යානුකූලව පාලනය කරනවා නම් නිශ්චිතව මේක කරගෙන යන බලකායක් ඉන්න. ඒ බලකායට කරුණාකරලා මේක කරන්න දෙන්න තමන්ගේ මේ පඬිතකම් පැත්තකට තියලා. මම මේ අතුරු ප්‍රශ්නයක් මේක දේශපාලනික ප්‍රශ්නයක් විතර බාරගත්තත් කමක් නැහැ. දැන් ලංකාවේ 69 ලක්ෂයක් මොනවා වුණත් විශේෂයෙන්ම තරුණ ප්‍රජාව දැඩිව විශ්වාස කරා ඔබතුමා ඔය කියන වෙනස කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට පමණයි කියලා. එහෙම ලොකු විශ්වාසයක් තිබ්බා ඒක රැල්ලක් බවට පත් වෙලා ඓතිහාසික ජයග්‍රහණයක් ලැබුවා. එතුමා කිව්වේ වියත්මගාදී කණ්ඩායම් මේ විද්‍යාත්මකව තමයි අපි කරන්නේ විද්‍යාත්මක පුද්ගලයෝ පත් කරන්නේ ආර්ථිකයේ මෙහෙම නගනවා විද්‍යාව තුළින් රට මේ විදිහට නිර්මාණය කරනවා කියලා. හැබැයි මේ දැන් ඔක්කොම ඔබතුමා මේ කියන කාරණාත් එක්ක පුස්සක් වෙනවා. මට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. දැන් මහ ජනතාවට විශ්වාසයක් නැහැ. මේ ඔබතුමා කියන අය ලව්වවත් අනාගතයේදී මේ දේවල් කරන්න පුළුවන්ද? ඔය කියන දේශපාලන කණ්ඩායම ආවහම කියන්නේ එකක් කරන්නේ එකක් කියලා. මොකද්ද මේ සම්බන්ධව ඔබතුමාට දෙන්න පුළුවන් තහවුරු? මේ රට ගොඩනගන්න නම් ඔය වියත්තු කියලා ආචාර්ය උපාධි තියෙන පිරිස් එහෙම නැත්නම් වෛද්‍ය ඉංජිනේරු කළමනාකරණ ගණකාධිකාරී නීතිවේදී ආදී පිරිස් හැමෝම රටේ දේශමාමකව රට ගොඩනගන්න යන අය නෙවෙයි. සමහරු මේ එක එක දේශපාලන පක්ෂවලට යන්නේ තනතුරු බලාගෙන. අද අපිට පේනවා පොලිමට තනතුරු වලින් ඉවත් වෙන ආකාරය. මොකද හැමෝටම තේරෙනවා වැඩපිළිවෙල අසාර්ථකයි කියලා. ඒ කියන්නේ දේශපාලන 16. ඔය චීන එන්නත සම්බන්ධයෙන් සිසිර සිරිබද්දන වෛද්‍යාචාර්යතුමා ඉදිරිපත් කරන තර්කයයි. ඒ වගේම අනික් එහි සමාජික මහත්තුරු ඉදිරිපත් කරන තර්කයයි දිහා බැලුවම පේනවා. ඒ අනික් සමාජිකයෝ ස්වාධීන මතයක් දරනවා.
ඔවුන් 69 ලක්ෂයට ඡන්දෙ දුන්න වෙන්න පුළුවන්. නමුත් වෛද්‍ය මූලධර්ම මත වෛද්‍ය සදාචාරාත්මක මූලධර්ම මත Tamanට දත්ත තොරතුරු නැති එන්නතක් සහතික කළා රටේ මිනිසුන්ගේ සෞඛ්‍ය අනතුරේ දාන්න බෑ කියන ගෞරවනීය ඒ පොරොන්දුව හිපොක්‍රටිස්ගේ පොරොන්දුව මත කටයුතු කරනවා. අර පුජ්‍යලයා දේශපාලන කාරණයක් මත කටයුතු කරනවා. එතකොට එවැනි 16ත් එක්ක නම් රට හදන්න බෑ. වියත්මග කියලා දේශපාලන 16 දාගෙන රට කරන්න බැරි බව ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය ඔය ශ්‍රේෂ්ඨ වලට පත් කරපු උගත්තු වියත්තු කියන කට්ටිය රටේ ආර්ථිකය හසුරවන්න මහ බැංකුවට ජනාධිපති කාර්යාලයට මුදල් අමාත්‍යාංශයට දාපු කට්ටියකින් දැන් ඊටාම පැහැදිලි. ඒ වගේම මේ රටේ ඔය මිනිස්සු මේ තනි පවුලක එහෙම නැත්නම් පවුල් පරම්පරාවල අය මතම මේ රට ගොඩනගයන් ගැන විශ්වාසය තබාගෙන ඉන්නා තාක් කල් මේ රටේ දේශපාලනයේ ගමන් මගක් දකින්න නැහැ. මම මේ මෑතදිත් ලිව්වා ඉන්දීය දේශපාලනයේ වෙච්ච දෙයක් ලංකාවේ වෙලා තියෙනෙත් ඒකයි. බටහිර බෙන්ගාලේ මහා ඇමතිතුමිය මමතා බැනර්ජි. එතුමිය පාර්ලිමේන්තුවට 1984 පත් වුණේ කොමියුනිස්ට් පක්ෂයේ අවුරුදු 34ක් 1977 ඉඳන් 2011 දක්වා බටහිර බෙන්ගාලය පාලනය කළා. ප්‍රජාතන්ත්‍රවාදීව කොමියුනිස්ට් පක්ෂයක් ලෝකේ පාලනය කරපු වැඩිම දීර්ඝ කාලයක් ඒක තමයි එකම උදාහරණය. ඒ අපේක්ෂකයා පරද්දලා එතුමිය ආවේ. කොහෙන්ද? ඉන්දීය කොංග්‍රසයේ. ගාන්ධිලගේ පක්ෂයෙන්. ඒ කියන්නේ රජීව් ගාන්ධිලා මේ ඉන්දිරා ගාන්ධිලගේ පක්ෂයෙන්. එතුමිය තමයි තරුණාංශයේ ප්‍රධානිය. එතකොට ඇය මේ දැඩිව අධිෂ්ඨාන සීලීව ජෝතිබාසුගේ බට්ටාචාර්යගේ කොමියුනිස්ට් පක්ෂයත් එක්ක හැප්පුණා. හැප්පිලා ඔවුන්ට වඩා ජනතාවාදී විදිහට බටහිර බෙන්ගාලයේ තමන් අතර ගත්ත. බටහිර බෙන්ගාලය කියන්නේ මුළු ඉතිහාසයේ පුරාම නැක්සලයිට් ව්‍යාපාරය ආදී වාමාංශික තොටිල්ල. ඒ වගේම ඉන්දිය නිදහස් සටනේ තොටිල්ල මේ බටහිර බෙන්ගාලය. කල්කටාව තමයි බ්‍රිතාන්‍යයන්ගේ අගනගරය. එතකොට රවීන්ද්‍රනාත් tagore තමයි මුලින්ම ඉන්දීය නිදහස් සටන අවිහිංසාවාදය කියන එක මේ ලෝකයට ගෙනාවේ ගාන්ධි නෙමෙයි රවීන්ද්‍රනාත් tagore. එතකොට ඒ නිදහස් තොටිල්ලෙන් ආවේ. එතකොට ඇය නිසංගයෙන්ම තැනක් තිබුණා නම් කොංග්‍රස් පක්ෂයේ ඇය අනිවාර්යයෙන්ම තරුණ ලීගයේ ප්‍රධානිය වුණා. නමුත් මොකද කළේ? ගාන්ධි පවුල ඇයව අයින් කළා. ඒක රහුල් ගාන්ධිට ලබා දුන්නා. එතනින් තමයි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට විපක්ෂ නායක දුරේවත් අද නැහැ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ ඉන්දියාවේ විපක්ෂ නායක දුරේ ගන්න ආසන 55ක් ඕනේ. ඒ ආසන 55 නැති හින්දා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කෙනෙක් නැහැ. ඇයි? පෞල් වාදයකට පක්ෂයක් යට වෙලා ගිය ගමන. ඒ නිසා පහලින් ආපු නායකයෙක් වෙච්ච නරේන්ද්‍ර මෝඩි මුළු ඉන්දියාවම ජයග්‍රහණය කරමින් ඉන්නවා. ඒතර ඊට පටහැනිව නැගිටින්න පුළුවන් මිනිස්සුන්ට මේ කොංග්‍රස් පක්ෂය නැමැති මේ බ්ලොක් එක මේ පාරේ තියලා තියෙන මහ ගලක් වගේ මේ කොංග්‍රස් පක්ෂය නිසා එන්න නැහැ. දිල්ලියේ මහ ඇමති අරවින්ද්‍ර කෙජ්රිවාල්ටවත් ඒ වගේම මමතා බැනර්ජිටවත් මේ කාටවත් මේ දිල්ලිය අල්ලගන්න බෑ මේ කොංග්‍රස් පක්ෂයේ පෞල් වාදය නිසා. ඒක තමයි අද මේ රටෙත් තියෙන්නේ. මේ රටෙත් මේ අපි දිගින් දිගටම මේ පෞල් වල සාර්ථක අසාර්ථක භාවය කෙසේ වෙතත් මේ පෞල් වල මිනිස්සු මත මොන විඥා තියාගෙන ඇවිල්ලා කරත් ඒවා විශ්වාස කිරීමේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්බන්ධයෙන් මොහු දේශමාමකෙක් කිව්වා පුටින් වගේ, මොහු බටහිර විරෝධියෙක් කිව්වා පිඩල් කැස්ට්‍රෝ වගේ, දෙකට නැවෙන්නේ නැති මිනිහෙක් කිව්වා. මොහු ආර්ථික විශේෂඥයෙක් කිව්වා ලී කුවාන් වූ වගේ. මොහු සබුද්ධික චරිතයක් වූවා මහතීර් මොහමඩ් වගේ. මොහු ආධ්‍යාත්මික චරිතයක් වූවා එළවලු පමණයි ආහාරයට ගන්න කිව්වා ශ්‍රී නේරු වගේ. මෙහෙමනේ ගොඩ නැගුවේ. දැන් ඒ කවුරුවත් ඒ කතා කියන්නේ නැහනේ. ඒ කතා කියන්නේ අවුරුද්දක් ඇතුළත ඒ සියල්ලම පුස්සක් කියලා පේන්න පටන් ගත්තා. ඒ වගේ නැවත නැවත ඇති වෙන මුලාවන්ට මිත්‍යාවන්ට මේක එතුමා ගැන නම් එහෙම කිව්වත් කමන්නේ අර බාස්සුන් නැහැ කෙනෙක් වෙච්ච ධනපාලව ධම්මික මහෝෂධය කරපු රටක් නෙමේක. මේ මාධ්‍ය විද්‍යාකාරයෝ 3-4 දෙනෙක්. ඒකට එවැනි දේවල් වලින්වත් දැන් රට යථාර්ථවාදීව මිදෙන්න ඕනේ. මේ රටේ හුදු ආණ්ඩු පෙරලියකින් මේ රට ගලව ගන්න බෑ කොවිඩ් වසංගතයෙන්වත් ආර්ථික වසංගතයෙන්වත්. මේ රටේ ඉන්නවා දක්ෂ පක්ෂ පිරිසක්. ස්වාධීන පිරිසක්. ඒ අයට ඒ ශේෂ්ත්‍රවල පෞල් වාදයයි දේශපාලන දාසකමයි වෙනුවට තැන ලබා දෙන්න ඕනේ. ඒ තැන ලැබුණොත් රට ඉදිරියට යනවා. අපි දැක්ක පළවෙනි කොවිඩ් රැල්ලත් එක්ක ලංකාවේ කෘෂි නිෂ්පාදනවල දැඩි අර්බුදයක් හටගත්තා. එක පැත්තකින් පළදාව තියෙනවා, පළදාව විකුණ ගන්න බෑ. ඒ වගේම පළදාව තියෙනවා, පළදාව බෙදා හරින්න බෑ. ඊට පස්සේ අපි දැක්කා යුද හමුදාව මැදිහත් වෙනවා කිව්වා, යම් රාජ්‍ය නිලධාරී තන්ත්‍ර මැදිහත් වෙනවා කිව්වා මේක බෙදා හරින්න. හැබැයි මේක උනේ නෑ.
දැන් මේ දඹුල්ල යම් සීමා සහිත ස්ථානවල ලොක්ඩවුන් තත්ත්වයක් පැන නැගීමත් එක්ක අපිට මේ තත්ත්වය ආයි පේන්න පටන් අරන් තියෙනවා. ඒ එක පැත්තක්. අනිත් පැත්තේ අපි දැක්කා රටේ කෘෂි ආර්ථිකයේ ප්‍රධාන තත්ත්වයක් සහ මේ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධාන දෙයක් වෙන බත අවශ්‍ය හාල් ටික දැන් මුලින් දැම්මා මේකට සීමාවන් මෙන්න මේක තමයි ස්ථිර මිල මේක තමයි මේ අවසන් පාරිභෝගිකයා මිලදී ගත යුතු මිල වගේ සීමාවන් දැම්මා. හැබැයි අද එහෙම එකකුත් නැහැ. මේකත් එන්න ගණන් වැඩි වෙනවා. මම මේ කතා කරන්නේ මේ පශ්චාත් කොවිඩ් අර්බුදයත් එක්ක කෘෂි කර්මාන්තයේ නවීකරණය විය යුතුයි කියලා කතිකාවක් ඔබතුමාම එක අවස්ථාවකදී ගෙනාවා මේ සමාජයට. දැන් ඔබතුමා කතාව ඇතුලේ කියන්නේ මේ ආණ්ඩුව අසාර්ථකයි කළමනාකරණය අසාර්ථකයි කියලා. හැබැයි මේ අසාර්ථකත්වයේ මත මිනිස්සුන්ට යම් බලපෑමක් වෙනවා නම් ඒක ගලව ගන්න කවුරුත් නැහැ. අපිටත් පේනවා මේ තත්ත්වය දැන් දිගින් දිගට වර්ධනය වෙනවා කියලා. මොකක්ද ඔබතුමාගේ දැක්ම මේක? ඇත්තටම කොවිඩ් එකේ දින 52ක් මිනිස්සු ගෙවල් වලට සීමා වීම නිසා හැම මිනිහම උත්සාහ කළා තමන්ගේ ගෙවත්තේ මොනවා හරි වවා ගන්න. යම් වර්ධනයක් ඒ පැත්තේ සිද්ධ වුණා. හැබැයි අනිත් පැත්තෙන් ආණ්ඩුවට Oracle database ගැන අර පුරසාරම් මිසක් විධිමත්ව මේ නිෂ්පාදනය වෙන ආහාර ටික කළමනාකරණය කරලා ජනතාවට ලබා දෙන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා කෙලින්ම ජාවාරම්කාරෝ පිරිසක් අතට මේ ආහාර ක්‍රියාවලිය ගමන් කළා. අර කොවිඩ් වසංගතයේ ජාවාරම්කාරයෝ අතට ගත්තා වගේම රටේ ආහාර බෙදා හැරීම හා අලවිය ජාවාරම්කාරෝ පිරිසක් අතරපත් වුණා. ඊළඟට ආණ්ඩුව ඩොලර් හිඟයකින් පෙළෙනවා. ඩොලර් නැහැ. ඒ සඳහා ඒගොල්ලෝ භාවිතා කරපු දේ තමයි පිටරටින් ගේන හැම දෙයක්ම නතර කිරීම. ආනයන නතර කිරීම. ඉතින් මේක මහත් දේශමාමක දේශීය ආර්ථිකයක් ගොඩනැගීම ගැන තමයි කතා කළේ. නමුත් මේ පිටරටින් ගේන හැම දෙයක්ම අපි මේ ආහාර පාන වගේ කන්න බොන්න ගේන දේවල්ම නෙවෙයි. සමහර ඒවා ගොවිතැනට අවශ්‍ය කරන දේවල් ගැන උදාහරණයකට බීජ. අද දඹුල්ලට ගියා නම් අද නුවරඑළියට ගියා නම් අද වැලිමටට ගියා නම් ඇහෙන එකම අඳෝනාව මොකද්ද? බීජ නැහැ. බීජවල මිල ගණන් අතිවිශාලයි. 3-4 ගුණයක් ඉහළ ගිහිල්ලා. ඒ ගානට අරගෙන කරන්න බෑ. රසායන ද්‍රව්‍ය සෑහෙන දුරට නවත්තලා තියෙනවා. දැන් සම්පූර්ණයෙන් නවත්තන්න යනවා. ඒතර එකපාරටම අපිට පුළුවන් ද මේ රසායන ද්‍රව්‍ය නොයොදා මේ කෘමීන්ගෙන් දිලීර වලින් ආදියෙන් වෙන හානි වලින් වල්පැල වලින් වෙන හානියෙන් මේ වගාවන් බේරගන්න. අපි දැක්කා ලෙහපාලන ආණ්ඩු කාලේ ග්ලයිපොසේට් තහනම් කරලා මොකද වුනේ කියලා. කළු කඩයක් ඇති වුණා. ඒ කළු කඩේ මගින් ග්ලයිපොසේට් කීප ගුණයකට මිලදී ගන්න පුළුවන් වුණා. දැන් අදත් මේ බඩු නැතුව නෙමෙයි කළු කඩයක් ඇති වෙලා තියෙනවා. කළු කඩේ ඇතුලේ යනවා. ඊළඟට දැන් පෝර නවත්තලා තියෙනවා. පෝර කොහොමද ගෙනාවේ භාගයකට ආසන්න ප්‍රමාණය. නිකම් පෝර දෙනවා කියලා ආපු ආණ්ඩුව. එතකොට දැන් ඒකෙනුත් කළු කඩයක් ඇති වෙනවා. මේකෙන් ඇත්තටම රට තුල ආර්ථික අර්බුදයක් ජනනය කරනවා. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විසින්ම මේ කොවිඩ් එක හින්දා නෙවෙයිනේ මේ ඔය බීජ ගෙන්නීම නතර කරලා තියෙන්නේ. කොවිඩ් එක නිසා නෙවෙයිනේ රසායන ද්‍රව්‍ය හා පෝර නතර කරලා තියෙන්නේ. ඉතින් මේ රටේ කෘෂිකර්මාන්තයේ විධිමත් භාවයක් ඇති කරගන්න ඕනේ. පළවෙනි එක අපි පෝර මහ පොළොවට දාද්දී මහ පොළොවේ අවශ්‍යතාවය පෝර වලට කොපමණද කියන එක ගැන මනින්න ඊටාම පහසු ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ඔය අපි පොඩි කාලේ ඉගෙන ගන්න දෙයක් නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ගැන. මේවා ඇත්තට පොළොවේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? මේවා කොහොමද පොළොවට නැවත එකතු කරන්නේ? දැන් කුඹුරු වගාව ගත්තොත් පිදුරු. හැබැයි පිදුරු එකපාරට දිරන්නේ නැහැ. පිදුරු දිරන්න යූරියා දාන්න ඕන. යූරියා මදක් කියලා වතුර බඳිනවා. එතකොට දවස් 14න් පිදුරු දිරනවා. එහෙම නැත්නම් පිදුරු මාස 6ක් යනකම් තියෙනවා කුඹුරේ. පිදුරු වලින් සැලකිය යුතු ප්‍රමාණයකට යම් කාබනික තට්ටුවක් එකතු වෙනවා. එතකොට ඒ වගේ වසුන් යෙදීම පොහොරවල තත්ත්වය හොයාගන්න මේවා එක පැත්තකින් ගොවි ජනතාවට දැනුම් දෙන්න ඕනේ. ඔයාගේ පෝර මට්ටම මේකයි. මෙන්න මේ ප්‍රමාණයට දාන්න. එහෙම නැත්නම් මේ ගොයම කොළ පාට වෙන්න පෝර ගහනවා. අපි කරන්නේ එහෙමයි සාමාන්‍යයෙන් අපේ ගම්වල ගොවියෝ. මේක විද්‍යානුකූල කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපේ අස්වැන්න සාමාන්‍යයෙන් අද හෙක්ටයාරයකට වී ගත්තොත් වී කිලෝ 3500ත් 4000ත් අතර. නමුත් විධිමත්ව කෘෂිකර්මය කරන අය නියමිත පොහොර මට්ටම දැනගෙන පොහොර යොදන අය, ප්‍රමිතියකින් යුතු පොහොර යොදන අය, නිවැරදිව ජල කළමනාකරණය කරන අය හෙක්ටයාරයකින් කිලෝ 6000ක් හොයනවා. මේ ලංකාවේ. පොල් ගත්තත් එහෙමයි. පොල් හිඟයක් රටේ නැහැ. ඇත්තටම තියෙන්නේ මොකද්ද? පොල් ගස්වල ආදායම නැහැ, ඵලදාව නැහැ. පොල් ගහකින් ගෙඩි 50ක් විතර ලැබෙන්නේ. නමුත් ලංකාවේම ඉන්නවා විධිමත්ව පොල් වගා කරලා ගෙඩි 106 නැහැ. අපේ අල්ලපු රට වෙන කේරළයේ ඉන්නවා ගෙඩි 150 හද නැහැ.
අපි බැලුවොත් ලංකාවේ පොල්ලගාවට වෙලා තියෙන ව්‍යසනය කොළඹ නගරයේ ඉන්න කීප දෙනෙක් අතේ තමයි රටේ පොල් ඉඩම් වලින් 80%ක් තියෙන්නේ. මේ කිසි කෙනෙක් තමන්ගේ පොල් වත්තට යන්නේ නැහැ. ආදායම ගන්න විතරයි පොල් වත්තට යන්නේ. පොල් වත්තක් එහෙම කරන්න බෑ. පොල් වලට වතුර අවශ්‍යයි, පොල් වලට පොහොර අවශ්‍යයි, පොල් ගහ බලා ගන්න අවශ්‍යයි, ඊළඟට පොල් ඊළඟ වටේට වැවීම අවශ්‍යයි. මේ කිසිවකට ආයෝජනයක් වෙන්නේ නැහැ. 77 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමන්ගේ හිතවතුන්ට පොල් වතු ටික බෙදලා දුන්නා. ඒක අද වෙනකන් එහෙම්මම යනවා. ඉතින් මේ සම්බන්ධ මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේම අපි ගත්තොත් තේ. දැන් තේ ඔය වතු වල ඔහේ කරගෙන යනවා. තනකොළ වලට බේත් ගහනවා, වගා කරනවා. සාමාන්‍යයෙන් කිලෝ 800ක් තමයි හෙක්ටයාරයකින් එන්නේ. නමුත් තේ කිලෝ 2500 ගන්න අය මේ රටේ ඉන්නවා. ඒකයි මම කියන්නේ. මේ රටේ ඉන්නවා. ඒ සාර්ථක අත්දැකීම් විද්‍යානුකූලව සමාජයේ බෙදා හදා ගැනීමක් වෙන්නේ නැහැ. ඊළඟට මේවා නිෂ්පාදන ගිහිල්ලා විකුණ ගන්න විදිහක් නැහැ මිනිසුන්ට. අතරමැදියෝ වැලිමඩ, දබුල්ලේ මේ හැමතැනකම තියෙන ආර්ථික මධ්‍යස්ථානවල බලහත්කාරය මාෆියා කල්ලි රජ කරනවා. ඊළඟට අත්‍යවශ්‍ය දේවල් ගබඩා කරන්න ගබඩා පහසු ගන්නෑ. ඊළඟට වෙළඳ පොලේ මේවා ගමන් කරන්න මිනිසුන්ට සරල විදිහට මේවා ලබා ගන්න මේ පුජ්‍යලික වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, සතොස මේවා කළමනාකාරීත්වයක් නැහැ. වැඩි ඕනේ මෙච්චර ස්මාර්ට් බෝඩ් තියෙන රටේ අද ගොයියෝ කී දෙනෙක් ගාව තියනවද මේ ඩෑෂ්බෝඩ් එක උදාහරණයකට දඹුල්ලේ ගොවියට ලුණු ගලවන්න ඕන නම් අද නෙවෙයි මේක හෙට ගැලෙවුවොත් හොඳයි නේද කියලා දැනගන්න පුළුවන් තොරතුරක් තියෙනවද? නැහැ. ඉතින් ඒ නිසා මේ කෘෂිකර්මාන්තය ඒ වැස්ස එන ක්‍රමය ගැන වැහි වැටෙනවද කියන එක ගැන මේ කාරණා ගැන අද නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේද අඳුනාගෙන තියෙනවා. ඕස්ට්‍රේලියාවේද අනික් රටවල් වල කෘෂිකර්මාන්තය කියන්නේ විද්‍යානුකූල ක්‍රියාවලිය. මේක මේ අහම්බයක් මේ ලංකාවේ සිදුවෙමින් තියෙන්නේ. කිසිම කෙනෙක් මේක මේ අවශ්‍ය විද්‍යානුකූල පදනමකින් කෙරෙන්නේ නැහැ. හැකි ඉක්මනින් මේක සල්ලි බවට පත් කරන්නේ කොහොමද කියන එක තමයි මිනිස්සුන්ට කල්පනා කරලා තියෙන්නේ. ඉතින් මේ උගුලෙන් ගොවියා ගලවගෙන ගොවියා විද්‍යානුකූලව කරලියට ගේන්න පුළුවන් නම් මේ රටේ ආහාර ප්‍රශ්නයක් නැති වෙන තැනට බොහොම සරලව වසර කීපකින් පරිවර්තනය වෙන්න පුළුවන්. හැබැයි පුරසාරම් වලින් බෑ. 100% කාබනික ගොවිතැන කරනවා අපි, වසවිස නැති ආහාර දෙනවා අපි කියලා පුරසාරම් බෑ. ඇත්තටම මේ වසවිස නැති ආහාර දීමේ උමනාවක් නෙමෙයි තියෙන්නේ. ඩොලර් නැහැ පෝර ගේන්න, ඩොලර් නැහැ රසායනික ගේන්න, ඩොලර් නැහැ තෙල් ගේන්න. ඉතින් රට ආර්ථික අතින් බිමට වට්ටලා මෝඩ ආර්ථික ප්‍රතිපත්තියක් 2019 දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් ගෙනල්ලා ඒ වගේම රටේ අපනයන ගොඩනගන්න කිසිම වැඩපිළිවෙලක් නැතුව අයාලේ ගිහිල්ලා රටට ආදායම් ආපු සංචාරක ව්‍යාපාරයේ ජාවාරම්කාරයෝ 3-4 දෙනෙක් අතරපත් කළා. ඉතින් මේ විදිහට රට ගෙනියන්න බෑ. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි සබුද්ධිකව රටේ ආර්ථිකයත් විශේෂයෙන්ම කෘෂි ආර්ථිකය හා ආහාර ශේෂ්ඨයත් මෙහෙව්වේ නැත්තම් වසංගතයට අමතරව සාගතය එනවා. රබතුමා අවසාන වශයෙන් කියන්න උත්සාහ කරන්නේ මේ කොවිඩ් කියන එක ආවරණයක් කරගෙන රටේ ආර්ථිකයේ යම් යම් සීමාවන් පැනෙවුවා වගේම තවත් පිරිසකට ලීල්භාවයකුත් දීලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් සමාජයේ එන මතුවෙන තත්ත්වයක් තමයි විශේෂයෙන්ම ඔබතුමා දැන් මේ සංචාරක ක්ෂේත්‍රය ගැනත් කියපු නිසා මේ සුළු සංචාරක ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම ඇල්ල වගේ ප්‍රදේශවල, ඒ වගේම හික්කඩුව වගේ ප්‍රදේශවල, ඒ වගේම අලුතින් ඔය උතුරු පළාතේ නිර්මාණය වුණු සංචාරක ක්ෂේත්‍ර සහ කේන්ද්‍රවල දැඩි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම තමයි ලංකාවට මෝටර් සයිකල් සහ අමතර කොටස්, ඒ වගේම මෝටර් රථ ආනයනය කරපු ආයතනවල ඉස්සර හිටිය ඒ සේවක සංඛ්‍යාව දැන් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම කොළඹ සුපිරි පැලැන්තියේ හෝටල් වල ඉන්න සේවකයෝ අඩකින් විතර අඩු කරලා තියෙනවා. ඉතින් මේවත් යම් මට්ටමක අර්බුදකාරී තත්ත්ව මේ මිනිස්සු හැමෝම ඉන්නේ පොඩි අසහනයකින්. අපි ගැන කවුරු කතා කරන්නේ අපිට වෙන විකල්පයක් නැහැ. ඒ අතරතුර දැන් ඔබතුමාම කියනවා විදේශ රටවල් වල මේ සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේම ඊයේ දිනේ යම් පෞද්ගලික නාලිකාවක් දැම්මා මේ ජපානය කොහොමද මේ කොවිඩ් වසංගතයත් එක්ක ඉස්සරහට යන්නේ කියන එකේදී ඒ රටවල් පවා මේ ආර්ථිකය අහිමි වෙච්ච, ව්‍යාපාර අහිමි වෙච්ච, රැකියා අහිමි වෙච්ච මිනිස්සු රැකබලා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. පුළුවන් ද අපිට මේවා මුණ දෙන්න? හැම රටක්ම වගේ තමන්ගේ දලදේශීය නිෂ්පාදනයෙන් ඇතැම් රටවල් 10%ක් ඇතැම් රටවල් අඩුම ගානේ 100%ක් යෙදෙව්වා තමන්ගේ ජනතාව මේකෙන් ගලව ගන්න. ඒ වගේම අපි ගත්ත කොවිඩ් නිසා නොවන අපි ගත්ත ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති නිසා වෙනත් තැන්වල ප්‍රශ්න මතුවුණා. දැන් උදාහරණයක් හැටියට වාහන ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළා. ටයර් සහ ඒ උපාංග ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කළා. කවුරුත් දන්නවද වෙළඳ පොලේ ඔය අර රිම් සයිස් එක 13 14 ටයර් අද නැහැ. ඒ නිසා කවුද අපහසුටපත් වෙලා තියෙන්නේ?
ඩිමෝ බට්ටා. එතකොට කවුද ඩිමෝ බට්ටා කියන්නේ? මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ආර්ථිකයේ ප්‍රධාන කොඳුනාරටියක් තමයි මේ ප්‍රවාහනය යොදන මේ ඩිමෝ බට්ටෝ. කෙහෙල් කැන් ටික අදින්නේ, හාල් ටික අදින්නේ, වී ටික අදින්නේ, එළවලු ටික අදින්නේ, මාළු ටික අදින්නේ මේවා. කවුද මෙතනින් බැටගන්නේ? බැටගන්නේ අර සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ පිරිස්. ඒක 60-70000ක් එතන අසරණ වෙලා තියෙනවා. දැන් සංචාරකයෝ ගැන කතා කරනවා නම් සංචාරකයෝ ගෙන යන වාහන බොහොමයකට මේ අර්බුදේ පැන නැගිලා තියෙනවා. අනිත් පැත්තෙන් කොවිඩ් එක නිසා මේ බස් රථවල දුම්රිය යන එක මිනිස්සු සීමා කළා. සීමා කළා තමන්ගේ පුංචි මෝටර රථයෙන් වැඩට යන්න පටන් ගත්තා. ඒ පුංචි මෝටර රථවල ටයර් රද නැහැ. දැන් ඒ පුංචි මෝටර රථ කොට උඩ. එතකොට මෙහෙන් කොවිඩ් එනවා. ඉතින් මේ වගේ මිනිස්සු හැම පැත්තෙම තෙරපීමට ලක් වෙලා තියෙන කොවිඩ් එක නිසා විතරක් නෙවෙයි. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියේ කරුණු කාරණා නිසා. දැන් පොහොර සම්පූර්ණයෙන් නැවැත්තුවොත් සාමාන්‍ය අදහස 10% සිට 140ට අස්වැන්න අඩු වෙනවා. පොහොර සම්පූර්ණයෙන්ම නවත්තලා ආණ්ඩුව මොකද්ද ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙන්නේ? ඩොලර් මිලියන 200කුයි ඊට අමතරව රුපියල් බිලියන 35කුයි. දැන් පොහොර සම්පූර්ණයෙන් නැවැත්තුවොත් ඒකෙන් වෙන ආහාර අඩුවීම, يعني සහල් අඩුවීම විතරක් ගත්තොත් ඒ සහල් අඩුවීම රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක්. වෙන වචනකින් කියනවා නම් ඩොලර් මිලියන 500ක ප්‍රශ්නයක්. මේ හාල් පිටරටින් ගේන්න බෑ. එතකොට මේ රුපියල් බිලියන 35ක පොහොර සානාධාරයේ රකින්න ගිහිල්ලා රුපියල් බිලියන 100ක හාල් ගේන්න වෙනවා. ඩොලර් මිලියන 200ක් බේරගන්න ගිහිල්ලා පොහොර ගන්න ගිහිල්ලා ඩොලර් මිලියන 500ක හාල් ගේන්න වෙනවා. ඇත්තටම මෙහෙම මෝඩකම් කරන්න පුළුවන්ද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. මේ මොකද මේක අස්පනා පිට පේන්න තියෙන දෙයක්. මෙහෙම මෝඩකම් කරන්න පුළුවන්ද කියලා රටකට. ඉතින් මේ ආණ්ඩුවේ සාමාන්‍ය ක්‍රියාදාමයේ ගත්තම ඔහ පුදුමෙකුත් නෙවෙයි. ඔය උදාහරණයක් ඇටියට මේ ආදාහනේද භූම දානද කියලා රටේ මහා කලබගෑනියක් ඇති කළා. අවසානයේ මේ ජිනීවා සමුළුවාම ඒකට අවසරය දුන්නා. උදේ ගහන ගැසට් එක හවස රිවර්ස් කළා. වගේ වැඩ ගොඩාක් මේ රටේ පහුගිය කාලේ වුණා ප්‍රතිපත්තියක් නැති කමින්. ඉතින් ඒකින්ද ඔය දැන් පුරසාරම් දෙඩුවට කෙසේවත් ආපසු ගන්නේ නැහැ අරවමයා කියලා ඕවා අනාගතේ රිවර්ස් ගහන්නත් පුළුවන්. සමහරට විපක්ෂයට දොස් කියලා ඔය රිවර්ස් ගහන්න පුළුවන්. මොකද මේ වෙයින් ඇතිවෙන මේ සමාජ බලපෑම ගැන කිසිම තක්සේරුවක් නැහැ. අද ප්‍රධාන හෝටල් වල සූපවේදියෝ පාරේ පොල් රොටි විකුණනවා. තව සමහරුන්ට ජීවත් වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ වගේම තව සමහරු පිරිසක් අතරේ යම් ආදායමක් රැඳෙනවා. අපි දැක්ක පහුගිය කාලේ යාල, ඒ වගේම නුවරඑළිය, දකුණේ හෝටල් පිරිලා. දේශීය පිරිස් වලින්. ඉතින් මේවා යම් ප්‍රමාණයකට විධිමත් කරණයක් කළා අඩුම ගානේ මේ අර්බුදය පහව යනකම්වත් අපි පාලනය කරන්න ඕනේ. ඒ වගේම මතක තියාගන්න මේ අර්බුදයත් එක්ක ඇතිවෙන මානව කලකිරීම විශේෂයෙන්ම වෘත්තීය වේදීන් හා යමක් කමක් තියෙන මිනිස්සු අතරේ ඒ කලකිරීම ඊටාම බරපතලයි. ඉන්දියාවේ අද වෙලා තියෙන්නේ ඒකයි. ඉන්දියාවේ හිටිය මහා ලොකු නළු නිලියෝ, ඒ වගේම මහා දැවැන්ත ව්‍යාපාරිකයෝ, ඒ වගේම කීර්තිදර වෘත්තීය වේදියෝ අද දෙන්න තුන් දෙනා නෙවෙයි රටින් යන්නේ. පවුල් පිටින් ලක්ෂ ගාණක්. ඒ නිසා තමයි ඇමරිකා එක්සත් ජනපදයේ කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියානුව එන එක නතර කරලා තියෙන්නේ. ඉන්දියාව මානව කාන්තාරයක් බවට පත් වෙමින් යනවා. ලංකාවටත් මේ තත්ත්වය උදා වෙනවා මේ කොවිඩ් එකෙන් පස්සේ. ලංකාව මහා සෞභාග්‍යයේ මග ඔස්සේ යන දවන්ත දියුණු රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා ප්‍රාර්ථනා පුරපු අයගේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? අවසානයේ මේ රට දාලා යන වෘත්තීය වේදී ප්‍රවාහයක් ඇතිවීම රට ඇතුළේ. ඒක ඊටාම බරපතලයි. මේ රට මානව කාන්තාරයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ නිසා මේක ගැන අපි මීට වඩා විධිමත්ව වගකීමෙන් හිතන්න ඕනේ. ආණ්ඩුව මතක තබාගත යුතු වැදගත්ම දේ තමයි ආණ්ඩුව, ජනාධිපතිතුමා, අගමැතිතුමා වැනි අය, මුදල් අමාත්‍යාංශය තමන් ගන්නා සෑම පියවරකින්ම ඇතැම් දේවල් වලින් තමන්ම රැවටීමට ලක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇරෙන්න මහ බැංකුව මෙවර ඒගොල්ලන්ගේ වාර්තාවෙන් තමන්ගේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 406කින් අඩු කරගෙන තියෙනවා. කොහොමද? අපේ විදේශවල තියෙන අර සවරින් බොන්ඩ්ස්, ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් ISB වල වටිනාකම බාල්දු වුණා. ලංකාවට ණය ගෙවා ගැනීමේ හැකියාව බාල්දු වෙනවත් එක්කම ඒ බාල්දු වීම තමන්ගේ ජයග්‍රහණයක් හැටියට පෙන්නලා මම ඕක පෙන්නලා දුන්නා. දැන් ණය ප්‍රමාණය අඩු කරලා පෙන්නලා තියෙනවා. ඉතින් මේකෙන් සැනසී සිටිනවා. එක දවසක් කියන ඔන්න ඩොලරය අපි ආරක්ෂා කළා කියලා අනිත් දවසේ ඩොලරය නැති වෙනවා. නමුත් ඇත්තටම අද ඩොලරය ආරක්ෂා කරන්නේ තෙල් වලට ගෙවන්නේ නැතුව. ලොකු බලශක්ති අර්බුදයක් අතළඟ එනවා. විදුලි බලාගාරයක් හදන්න මුල් ගල තිබ්බා. අද මේ වෙනකන් ඒකේ
අර බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම PPA එක ඒ කියන්නේ power purchasing agreement එක අත්සන් කරගන්න බැරි වුණා. මාස 13ක් මේ ආණ්ඩුවට. එහෙම පාලනයක් මේ ලී කුවන් යුල්ලගේ පාලනයක් නෙමෙයි මේක. එහෙම පාලනයක්. මෙගාවොට් 3ක් ගහගන්න බෑ යාපනයේ. ඒක චීන පිරිසකට ලබා දීලා ඒක ඉන්දියාවත් එක්ක දේශපාලන ගැටුමකට ගියා. මෙගාවොට් 24ක් අපි එදා යාපනයේ ගැහුවා උතුරු ජනනී කියලා විදුලි බල මණ්ඩලයේ කෙලින්ම උපසමාගමක් විසින්. ඒකට සම්පූර්ණ මුදල් යොදාගත්තේ ලෙකෝ ආයතනයේ ලාභේ. රාජ්‍ය ආයතන ඔක්කොම අද විනාශයි. රාජ්‍ය ආයතන ඔක්කොම අද අන්ත පාඩුවට දුවන්නේ. ප්‍රධාන බැංකු දෙක සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙනවා. ප්‍රධාන බැංකු දෙකේ අද ඩොලර් නැහැ. මොකද තෙල් බිල ගෙවන්න LC ගෙවලා. ප්‍රධාන බැංකු දෙකෙන් රුපියල් බිලියන 1200ක් මේ මාස 14ට අරගෙන ඉවරයි මේ ආණ්ඩුව. ප්‍රධාන බැංකු දෙකට අමතරව මහ බැංකුව බිලියන 800ක් අරගෙන ඉවරයි. හොඳ උදාහරණයක් තමයි 2019 ඔය කියන යහපාලනයේ ආර්ථිකයේ කෑවයි කියන යහපාලනය. මුදල් ඇමති, මුදල් රාජ්‍ය ඇමති, ජනාධිපති කියන මේ ආර්ථිකයේ කෑවයි කියන යහපාලනය. මුදල් මේ අච්චු ගහලා තියෙන සල්ලි අච්චු ගහලා තියෙන රුපියල් බිලියන 28ක විතරයි. ඊළඟ මාස 12 සල්ලි අච්චු ගහලා තියෙනවා බිලියන 880ක. මේක තමයි ආර්ථික කළමනාකරණය. මේක තමයි සෞභාග්‍යයේ මග. මේක තමයි වැඩ කරන විරුවගේ කතාව. වැඩ කරලා තියන්නේ අන්තිමට බියගම සල්ලි අච්චු ගහන මැසිමයි CID එකයි CCD එකයි විතරයි. මර්ධනය විතරයි අද එකම උත්තරේ. වෙන කිසි උත්තරයක් නැහැ. ඉතින් ඒ නිසා මේ කරන වැඩවල සමාජ වගකීම ගැන මීට වඩා වග වෙන්න ඕනේ. අද මේ සිදුවෙන්නේ සාහසික මානව අපරාධයක්. වලක්වා ගත හැකිව තියෙන මානව අපරාධයක් තමයි මේ වසංගතයෙන් මේ යන මිනිස්සු දුකටපත් වෙන මිනිස්සු. ඒ වගේම මේ වසංගතය නිසා වෛද්‍ය පහසුකම් අපහසුතාව නිසා වෙන රෝගාබාධ වලින්. ඒක ගැන කවුරුවත් හොයන්නේ නැහැ. පිළිකා රෝගෙන්, හෘද රෝගෙන්, වකුගඩු අමාරු වලින් මේ යන පිරිසක් ඉන්නවා. මේ වසංගතය නිසා Tamanට වෙලාවට Tamanගේ ඖෂධ ටික ලබා ගන්න බැරි වෙලා, එහෙම නැත්නම් සැත්කම කරගන්න බැරි වෙලා එහෙම තියෙනවා. ඒතකොට ඒව මානව ඛේදවාචකයක්. මේක මානව අපරාධයක්. මේ යන හැම කෙනෙක් ගන්නම දැන්ට 700කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා. මේ යන හැම කෙනෙක් ගන්නෙම අපි දන්නේ 70 ගාන කීයද කියලා. මේ මානව අපරාධයට විද්‍යානුකූලව මේ රටේ ඉන්න වෛද්‍ය ප්‍රජාව සහ සෞඛ්‍ය ප්‍රජාව යොදා නොගනිමින් මේක ජාවාරමක් කරගනිමින් එක පැත්තකින් අනිත් පැත්තෙන් කිසිම සුසුකමක් නැති පිරිසකට මේක කරන්න බාර දීමේ අනිත් පැත්තෙන් මෝඩ උද්දච්චකම් වලින් ගමන් කරූ පිරිස වගකිව යුතුයි. මම කියනවා වසංගතයට අමතරව සාගතයක් කරා රට ගමන් කරමින් තියෙනවා. බංකොලොත් භාවය කරා ණය ගෙවා ගැනීම නොහැකිව රට ගමන් කරමින් තියෙනවා. බලශක්ති අර්බුදයකට රට ගමන් කරමින් තියෙනවා දැන් මේ අවස්ථාවේ. ඒක තමයි මේ සෞභාග්‍යයේ මගේ අවසාන ප්‍රතිඵල වෙලා. හැබැයි මේ ඔක්කොටම විසඳුම් තියෙනවා. මේ ඔක්කොම නිවැරදිව විසඳා ගන්න පුළුවන් කුසලතාපූර්ණ මිනිස්සු ආර්ථික ශාස්ත්‍රයේත් ඉන්නවා, බලශක්ති ශාස්ත්‍රයේත් ඉන්නවා, ඒ වගේම ආහාර නිෂ්පාදන ශාස්ත්‍රයේත් ඉන්නවා, සෞඛ්‍ය ශාස්ත්‍රයේත් ඉන්නවා. මේ නිසි පිරිසට නිසි තැන නොදී පෞලක උමතු බලකාමයේ මත ඒ වගේම තමන් වටේ ඉන්න වෘත්තීය වේදීන්යි කියාගන්න දේශපාලන දාසයින් මත විශ්වාස කළ රට ඉදිරියට ගෙනිච්චොත් රට මේ ඛේදවාචකයට වැටෙන එක දැනුත් වැටලා තියෙන්නේ වළක්වන්න බෑ. මේක ඇත්තටම අර අගාධයෙන් වැටෙද්දී අර බෞද්ධ ජාතක කතාවක තියෙනවා වගේ අගාධයෙන් වැටෙනකොට ගත දැවටෙන මේ සීත සුලන් රැලි අහෝ සැපයි කීවා කියලා කියන අර වැටෙන පුජ්‍යලයා. ආන් ඒ වගේ තත්වයක් තමයි අද අපිට මේ හැමතැනින්ම ඇහෙන්න දකින්න ලැබෙන්නේ. අගාධයෙන් ඇද වැටෙන ගමන් අහෝ සැපයි කියන වදන් තමයි අපිට හැමතැනම ඇහෙන්න පටන් ගන්නේ. නමුත් මරණයේ වේදනාව රෝගාබාධ වලින් පෙළෙන අයට තියෙනවා. කුසගින්නේ වේදනාව එදිනෙදා ආදායම හිමි වෙච්ච පිරිස් වලට තියෙනවා. ඉදිරි කාලයේදී ණය ගෙවාගත නොහැකිව බංකොලොත් වීමේ වේදනාව බැංකු ශාස්ත්‍රයට, ඒ වගේම ෆයිනෑන්ස් කම්පැනි වලට, ඒ වගේම රටක් හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙනවා. දේශ ආදායම් දෙපාර්තමේන්තුවට තියෙනවා. රේගුවට තියෙනවා. මේ හැම තැනකටම මේ වේදනාව මේ මුදල් පිළිබඳව තියෙන මේ වේදනාව දැනෙමින් තියෙනවා. ව්‍යාපාරික ශාස්ත්‍රයට මේ වේදනාව දැනෙමින් තියෙනවා. ඉතින් මේ වේදනාව හරහා තමන්ගේ දේශපාලන බලවුමනාවන්, තමන්ගේ ධන උත්පාදන බලවුමනාවන්, ඒ වගේ මේ ඇත්ත කතා කරන මිනිසුම CID-ට දක්වාගෙන යාමේ බලවුමනාවන් මගින් මේක විසඳ ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මේ රට මේ පෞල් වල ඉන්න පුජ්‍යලින් පුම්බන්න, පෞලක මත යැපිලා ඉදිරියට යන්න, දේශපාලන දාසයින් මත නෙවෙයි, නියම වෘත්තීයවේදී, නියම සමාජ ක්‍රියාකාරීකීන්, නියම ගොවි මහත්තුරු, නියම සංචාරක ව්‍යාපාර නියැලෙන පිරිස, මෙන්න මේ පිරිස අතට
මේ රටේ දේශපාලනයයි සමාජයයි ආර්ථිකයයි ගන්න කාලය නම් එළඹිලා තියෙනවා. මම හිතන්නේ අපේ පුරා හෝරාවකට ආසන්න හෝ වැඩි කාලයක් මේ වන විට මේ සාකච්ඡාවට යොමු කළා. ඒ සාකච්ඡාවේ හැම තප්පරයක්ම හැම විනාඩියක්ම අහුම්කම් දෙන කෙනෙක්ට තේරෙයි මේ සාකච්ඡාවේ තියෙන වටිනාකම කොහොමද, මේකේ තියෙන තොරතුරු වල විශ්වසනීයභාවය සහ ඒ තොරතුරු දැනගෙන අපි ඉස්සරහට සූදානම් වීමේ අවශ්‍යතාවය කොහොමද කියලා ඔබම තක්සේරු කරන්න. මම විශ්වාස කරනවා මේ සාකච්ඡා අවසානයේ මේ දේ කියන්න වෙනවා. සාකච්ඡාවේ මුලදී ඔබ දාගෙන හිටියනම් කණ්ණාඩියක්. ඒ කණ්ණාඩියේ පැහැයට සාකච්ඡාව කුමන වර්ණයක් ගත්තාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඔබ පිවිතුරු එහෙමත් නැත්නම් ඔබ විනිවිද පේන කණ්ණාඩියකින් නම් බැලුවේ මේක ඔබටම වෙන්න වූ සාකච්ඡාවක් බවට පත් වේවි. මේ පණිවිඩය අපි සමාජගත කරමු. මේ පණිවිඩයේ ආරම්භක කොටසක් පමණයි. මේක ක්‍රමානුකූලව වර්ධනය කරගන්න මේ රටේ පවතින අපේ චම්පේ රණවක මැතිතුමාම කිව්වා මේ කෘෂි රසායනික පොහොර අර්බුදය සම්බන්ධයෙන් පවතින තත්ත්වය, ඒ වගේම ආර්ථිකයේ පවතින අර්බුදය සම්බන්ධයෙන් තත්ත්වය, ඒ වගේම මේ රාජ්‍යයේ නිලධාරීන් දේශපාලනයට දාසකම් කිරීම මත ඇතිවන අර්බුදය සම්බන්ධයෙන් විවිධ තවත් අලුත් ක්ෂේත්‍ර අපිට මේ සාකච්ඡාවේ ආරම්භයත් එක්ක ගලාගෙන යාමත් එක්ක අපි දැක්කා. අපි සූදානම් වෙනවා ඉදිරියේදී අත්‍යවශ්‍යතාවයේ මත, ප්‍රමුඛතාවයේ මත මේ එක් ක්ෂේත්‍රවල සමාජ තත්ත්වයන්, රටට බලපාන අන්දම ගැන මෙතුමත් එක්ක සාකච්ඡා කරන්න. මෙතුමත් එක්කම පමණක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා රටේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න අත්දැකීම් බහුල ඒ වගේ ප්‍රායෝගික මිනිස්සු එක්ක මේ සාකච්ඡාව ඉදිරියේදී අඛණ්ඩව සිදු කරගෙන යන්න. අවසානයේ මේක සාකච්ඡාවට කොච්චර දුරට සම්බන්ධ වෙයිද දන්නේ නැහැ. ඒත් මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ආපු පෝස්ට් එකක් තමයි මේ නෙළුම් කුළුණද වටින්නේ සුවසැරියද වටින්නේ කියලා. මේක එක පැත්තක ගත්තාම පොඩි අර්ථවත් භාවයක් තියෙනවා ගැඹුරකින්. අපි දැක්කා මේ යහපාලන ආණ්ඩුව කාලේ මේ සුවසැරිය ගේනකොට යම් ආందోලනාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම තමයි නෙළුම් කුළුණ ඒ කාලේ සිදු වෙලා මේ කාලේ ආරම්භ වෙනකොටත් ওই තත්ත්වයම පැන නැගුණා. ඔබතුමා මොකද කියන්නේ මේක? ඇත්තටම මේ සුවසැරිය වැඩසටහන ඉන්දියාව මේ කලාපයේ ඒගොල්ලන්ගේ රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙනාපු වැඩසටහන. අපිට විතරක් නෙවෙයි මේ පහසුකම දීලා තියෙන්නේ. නේපාලයට දීලා තියෙනවා කෙලින්ම මේ වගේ ගිලන් රථ සේවයක්. ඒ වගේම බංගලි දේශයට, ඇෆ්ගනිස්තානයට, ඒ වගේම භූතානයට මේ හැම තැනකටම ළමා ආරෝග්‍ය ශාලාවන්, ඒ වගේම ශල්‍යාගාරයන්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඒ පහසුකම් වැඩි දියුණු කිරීම ආදී ඉන්දියාව කළා තියෙනවා. ඉතින් මේක හැම දෙයක්ම මේ ඉන්දියන් විරෝධී කෝණෙන් බලන අය මේක මේ RAW කුමන්ත්‍රණයක් ආදී වශයෙන් පෙන්වලා දුන්නා. ඉතින් ඇත්තටම ඒ ගැන අපි ඉන්දියාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේක ගෙනාවට පස්සේ මේක ගෙනෙන්න මුල් වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රමැතිතුමා හැටියටත් මේක කළමනාකරණය කරපු එවකට හිටපු රාජ්‍ය ඇමති හර්ෂදි සිල්වටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විධිමත්ව මේ ක්‍රියාවලිය ගෙනීම ගැන. දැන් ඒ ගැන විවේචන කරපු හැම කෙනාම එකෙන් ප්‍රයෝජන ලබනවා. නෙළුම් කුළුණ කියන්නේ නරක අදහසක් නෙවෙයි. මොකද මේ රටේ හැම තැනකම 2006 2007 කාලේ හැම තැනම 7000කට වැඩිය දුරකථන sannivedana කුළුණු හා මේ වෙනත් sannivedana කුළුණු ඉදි වුණා. දැන් අද ගත්තොත් ඓතිහාසික ඇතුගල්පුරේ බුදු පිළිමයට පිටිපස්සෙන් තියෙන දුරකථන කුළුණ. සාමාන්‍ය පොඩි ළමයෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් මේ සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ බුද්ධත්වයටපත් උනේ බෝගහක් යට නෙමෙයි ටෙලිකොම් කුළුණක් ඇතුලේ කියලා. ඒ යට කියලා. ඒ වගේ තත්වයක් මේ රටේ හැම තැනකම තියෙනවා. වටිනා සියලුම පරිසර පද්ධති වල ඡායාරූපයක් ගන්න බෑ කුළුණක් පේනවා. දැන් උදාහරණයක් ඇටියට මම වරක් ගියා ජෙෆ්රි බාවගේ නිවසට වටිනාම පරිසර පද්ධතිය. හැබැයි එක ඡායාරූපයක් ගන්න බෑ මොකද හැම තැනම පේනවා කුළුණු. ඒ වැදගත් මේකට දැන් ඉතින් ඔය කුළුණු වෙනුවට අපි ඇත්තටම කුළුණු 5ක් 6ක් ගහලා සියලුම ඇන්ටෙනා එක කුළුණකට ගත්තා නම් දැන් හැබැයි මේ යුගයේ ගියා. ඒ ඇන්ටෙනා ගහන යුගය දැන් ගිහිල්ලා තියෙන්නේ. දැන් හැම ගෙදරකටම ඕනනම් පොඩි ඇන්ටෙනාවක් ගහ ගන්න පුළුවන් තත්ත්වයකට තාක්ෂණය මාරු වෙලා තියෙනවා. නමුත් ඔය ලෝකෙ ඔහොම තමයි. දැන් එංගලන්තේ ක්‍රිස්ටල් ටවර් එක තියෙනවා, ලන්ඩනේ එහෙම තියෙනවා, මේ බාජ් කලිෆා එකේ තියෙනවා, ඩුබායි වල ඒ වගේ. ප්‍රයෝජනට ගන්න පුළුවන් දේ. හැබැයි අද වෙනකන් කිසිම ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. ඇත්තට මේ අවට හිටව මිනිසුන්ට ගෙවීමක් කළත් නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් වලට ගෙවලත් නැහැ. ඒ වැඩේ සම්පූර්ණ වෙලත් නැහැ. හැබැයි ඉතින් මේ වෙලාවේ ප්‍රයෝජනයක් තියෙනවා නෙළුම් කුළුණෙන්. මම හිතනවා රෝගීන් එක 4000කට ඉඩකඩ පහසුකම් සපයන්න පුළුවන් අපේ කොළඹ මහරෝහලේ වෛද්‍යවරුන්ගේ හෙද කාර්ය මණ්ඩල සහ
මහජන සෞඛ්‍ය පරීක්ෂණගේ උදව් ගත්තොත් නිරෝධායන මධ්‍යස්ථානයක් හැටියට ඔය කොහෙවත් පුරසාරන් දොරටුවට අලුතෙන් ගොඩනගන්න ඕනේ නැහැ. ඔය නෙළුම් කුළුනේ සලකුණු යුතු ඉඩක් තියෙනවා මේ වෙලාවේ. ඇත්ත වශයෙන්ම తాවකාලිකව එකෙන් ගන්න තියෙන එකම ප්‍රයෝජනේ ඒකයි අර වගේ බරගතු පරමාර්ථයක් ඇතුව ඒක කළත් ඒකේ තියෙන උත්සව ශාලා කීපයක් කැරකෙන භෝජනාගාර කීපයක් සහ තවත් ඉඩකඩ ඕන තරම් තියෙනවා. මම හිතනවා එදන් 2000ක ඉඩකඩක් නෙළුම් කුළුනේ තියෙනවා. කරනවා නම් සියලු පහසුකම් සහිතව. ඒකටවත් දැන් මේක යොදාගත යුතුයි. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ අපේ සාකච්ඡාවට සංවාදයට සහභාගී වීම සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමත් එක්ක තවත් ඉදිරියට රටේ ආර්ථික සමාජීය සහ මේ මිනිසුන්ට ඍජුව බලපෑම එල්ල කරනු ලබන කරුණු කාරණා සම්බන්ධයෙන් ඒ අවස්ථානුකූලව සාකච්ඡාවට යෙදෙන්න අපි ඔබට ආරාධනා කරනවා. ඔබ විසින් යම්කිසි මාතෘකාවක් හිතනවා නම් මෙන්න මේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය යුතුයි කියලා අපි සූදානම්ින් සිටිනවා. ඉදිරියේදී ඔබගේ හඬටත් ඔබගේ ඉල්ලීමටත් අවස්ථාවක් උදා කර දෙන්න. ඒ බලාපොරොත්තුව ඒ ආරාධනය ඔබට ඉදිරිපත් කරමින් අපි අදට සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.